නම් අයිබෝන් හැමෝටම අද අපි 2023 පන්ති අපේ පළවෙනි දවස අපි මීට කලින් දවසක් මේ සාකච්ඡාවක් නෙවුවා සිලබස් එකේ අන්තර්ගතය ඒ කියන්නේ සෙප්ටි වල මොනවද තියෙන්නේ MCQ ඒ වගේම මේ සිලබස් එක ඇතුලේ පවතින පාඩම් ප්‍රමාණය ඒ පවතින පාඩම් සහ ඒවායේ පවතින මොන වගේ දෙයක්ද ලකුණු දෙන්නේ කොහොමද ලකුණු ලබා ගන්නකොට අපි සැලසුම් කරන්න කොහොමද කියලා යම්කිසි අවබෝධයක් මේ විෂය සම්බන්ධව ඒ වගේම තාක්ෂණ විද්‍යාවේ විෂය ධාරාවේ අනිකුත් විෂයන් ඉදිරියට තාක්ෂණය ජෛව තාක්ෂණය තෝරා ගැනීමේදී තුන්වෙනි විෂය තෝරා ගැනීමේදී ඔබ සිටිය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව යම් මඟ පෙන්වීමක් මම කරනු ලබුවා එදා අපි කතා කරපු පළවෙනි දවසේ. අද මම බලාපොරොත්තු වෙනවා කලින් වගේම මම දන්නවා සමහර ළමයි අතේ ටියුට් එකක් ඇති සමහර ළමයි අතේ ටියුට් එකක් නැතුව ඇති. අපි පන්ති පටන් ගත්ත සමහර ප්‍රදේශවල විශේෂයෙන් බදුල්ල ගත්තම පන්ති පටන් ගත්තා 2023 ළමයිට. නමුත් අපිට එහෙම ලොකු දෙයක් කරන්න හම්බුනේ නැහැ. ඒ පටන් ගන්න අවස්ථාවේදී ඒගොල්ලොන්ට මම ලබා දුන්න ටියුට් එක අපි මූලික ගණිතය පාඩම් ටික වලින් ආවරණය කරන්න බලාගෙන ඉතින් ඒ යටතේ අද මම ඔයගොල්ලන්ට පටන් ගන්නවා අපි කතා කරපු ඕලෙවල් පන්ති වල දන්න කියන බොහොම ප්‍රචලිත නියමයක් සම්බන්ධ පාඩමක්. ඒක ඔයගොල්ලන්ගේ ඇත්තටම කිව්වොත් සිලබස් එකේ මේක විහිළුවක් වගේ පේනවා. මූලික ගණිතය කියන ගණිත පාඩම් 5 ඇතුලේ තියෙන එක පාඩමක් තමයි පයිතගොරස් සම්බන්ධතාවය. මෙතනදී මේ කතා කරන්න යන්නේ සිලබස් එකේ තුන්වෙනි පාඩම. ඔයගොල්ලන් පොතක් ගන්න ටියුට් එක තියෙන කට්ටිය උනත් කමක් නැහැ. පොතක ලිව්වත් ගැටලුවක් නැහැ. අභ්‍යාස මම ඔයගොල්ලන්ට PDF එකක් විදිහට එවන්නම් group එකට. ඒ group එකේ තියෙන අභ්‍යාස PDF එක බලලා ඒ ටික අදාළ දවසට අනුරූපව මම කියන විදිහට කරගෙන යමු. කලබලයක් නැහැ අපිට. ඔයගොල්ලන්ට ප්‍රතිඵල ඉන්න තව කල් තියෙනවා. ඒ වගේම මේ තව කාලයක් තියෙනවා වැඩ පටන් ගන්න. අපි හිමින් මූලික ගණිතය ටිකක් අපේ SFT වලට සස්පෙල්ට වැදගත් වෙන ගණිත කර්ම ටිකක් මේ පාඩම් ඔස්සේ කතා කරගෙන යමු. right. පාඩමේ නම මාතෘකාව ලියන්න මූලික ගණිතය යටතේ මෙහෙම ලියමු. අපි මාතෘකාව පයිතගොරස් සම්බන්ධතාවය. පයිතගොරස් සම්බන්ධතාවය. පයිතගොරස් සම්බන්ධතාවය. පයිතගොරස් සම්බන්ධතාවය. දැන් මට කියන්නකො මේ පයිතගොරස් ප්‍රමේය කියන එක පාඩමක් විතර ඉගෙන ගන්න තරම් දෙයක් ඇත්තට මේකේ නේ. ත්‍රිකෝණ ගත්තාම අපිට හම්බ වෙනවා සුළු කෝණික ත්‍රිකෝණ හම්බ වෙනවා. ඍජු කෝණික ත්‍රිකෝණ තියෙනවා. මහා කෝණයක් අන්තර්ගත ත්‍රිකෝණ තියෙනවා. එතකොට අංශක 90ට වඩා අඩු කෝණ අඩංගු මෙන්න මේ වගේ ත්‍රිකෝණ අපිට හම්බ වෙනවා. ඒ වගේම අංශක 90ට වඩා වැඩි කෝණ අන්තර්ගත මෙන්න මේ වගේ ත්‍රිකෝණ අපිට හම්බ වෙනවා. මේ අතර අපිට හම්බ වෙනවා කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණ. ඒකට අපි මෙන්න මේ ත්‍රිකෝණ අතරින් මෙන්න මෙයාව පොඩ්ඩක් විශේෂ එක්කෙනෙක් විදිහට හඳුනාගෙන මෙයාගේ පාද අතර සම්බන්ධතාවයක් පයිතගොරස් සම්බන්ධයේ විදිහට ඉදිරිපත් කරනු ලබනවා. ඇයි මේක අපි මේ විදිහට ඉගෙන ගන්නේ? අපි තාක්ෂණ වේදයේ විෂය හදාරනකොට නොදන්න දිගක් පහසුවෙන් සොයා ගැනීම සඳහා ඒ වගේම අපිට මේ පහසුවෙන් ළඟා වෙන්න බැරි සමහර දුරවල් අපිට සොයා ගැනීම සඳහා උපකාරී වන එක මූලධර්මයක් තමයි පයිතගොරස් නියමය කියලා කියන්නේ. ඒ වගේම තමයි පයිතගොරස් ප්‍රමේයයේ විලෝමය. ඒක අපිට ගොඩාක්ම ප්‍රායෝගිකව වැදගත් වෙන නියමයක්. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙදර දොරේ වැඩ කටයුතු වලදී පාසලේ ක්‍රීඩා පිටිය තුල සෙල්ලම් කරන අවස්ථාවවලදී විශේෂයෙන්ම අපි ගත්තොත් හවුස් මීට් කාලෙට දැන් නම් ඉතින් හවුස් මීට් කියන්නේ හීනයක් වගේ මම තන ගිය අවුරුද්ද තිබුණෙත් නැහැ මේ අවුරුද්ද තිබුණෙත් නැහැ දැන් වසර දෙකක් හවුස් මීට් කියලා එකක් නැහැ ඉතින් ළමයිට පොඩි ෆන් එකක් ගන්න ආතල්යක් ගන්න තිබිච්ච කාලේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා ඉතින් ලබන අවුරුද්දට අනිවාර්යෙන් හවුස් මීට් තියන්න හම්බ වෙන්නේ නැහැ තව අවුරුදු කීපයකට හවුස් මීට් නම් මම හිතන්නේ මාස් දාගෙන මොන හවුස් මීට්ද නේ
හරිද? ඉතින් ඒ නිසා මේ හවුස් මීට් එකක් කියන එක සීනියක් බවට පත් වෙමින් යනවා. ඉතින් රටේ තියෙන වාතාවරණයත් එක්ක අපිට හැඩ ගැහෙන්න වෙනවා. ඉතින් ලෝකයේ මේ වසංගත තත්ත්වය තව ටික කාලයක් ඇදලයි. ඉතින් ওই වසංගත කියන ඒවා අදාළ නැහැ. යුත කරන්න හිතනවාම ඒගොල්ලන්ට පේන්නේ නැති මේ දවස්වල ඊශ්‍රායලය පලස්තීනය දී ගන්න හොඳ හැටි නේද? ඉතින් ඒක සම්බන්ධව හොඳ ඉතිහාස කතාවක් තියෙනවා මේ දවස්වල Facebook එකේ තියෙනවා. එතකොට පත්තරවල මම දැක්ක YouTube නාලිකාවල එක එක වැඩසටහන් කරලා දෙනවා. මම බොහොම ආසාවෙන් මේ බැලුවා, කියවලත් බැලුවා ගොඩක් ඒවා. නරඹලත් බැලුවා. ඉතින් 1900 වර්ගණන් වල ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් ඉඳලා ඉතිහාසය ඔය රටවල් අතර තියෙන ප්‍රශ්නෙට මැදි වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඊශ්‍රායලය කියලා ටිකක් දක්ෂ මිනිසුන්ගෙන් සමන්විත යුද්ධ විජාතිකයන්ගෙන් සමන්විත රටක් නිර්මාණය වෙලා 1948 ඉඳලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට නිදහස ලැබුණත් එක්කම තමයි ඒගොල්ලන්ගේ රටත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ තැන් සිට මේ දක්ව ගත්තම අපි ඉන්න තැන ඒගොල්ලෝ ඉන්න තැන ගැන හිතා ගන්නවත් බැරි මට්ටමක වපසරියක වෙනසක් දක්වන්න ලැබෙනවා. වර්ග කිලෝමීටර් අපි 65000ක් තියෙනවනේ. ඒකෙන් 10න් එකක් විතර තමයි ඒගොල්ලන්ගේ රට. අස්තරම දේ ඒකයි. කියලා බලන්න. අර අපේ වර්ග කිලෝමීටර් 65000ක් තියෙන අපේ රට. අපේ රටෙන් 10න් එකක් විතර තමයි ඊශ්‍රායලය කියන රට. හරි ඒක ලොකු රටක් නෙමෙයි. පොඩි රටක්. පොඩි වපසරියක්. තුල ඊටාම සීමිත ජනගහනයක්. හැබැයි උරට පේන හැටි ලෝකේ රටවල් ගොඩාක් හෙල්ලිලා ඉන්නවා, බය වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ යුදමය හැකියාවන් දක්ෂතාවයන් ගැන හිතලා. දැන් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් තුල අපි දැක්ක මේ ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 10 ගණක් එල්ල කරලා තියෙනවා බොහොම කෙටි කාලයක් තුල. හැබැයි රොකට් ප්‍රහාර 2000 ගණනකින් ලංකාවට එන ගියොත් ලංකාව දූවිලියලා යනවා. හැබැයි ඉරාක් ඊශ්‍රායලට වැටලා තියෙන්නේ 2යි 3යි. කොහොම සුළු ප්‍රමාණයක් තමයි ඊශ්‍රායලට වැටලා තියෙන්නේ. ඒවා උඩුගුවනේදීම උපරව හරින්න පුළුවන් තරම් ඩිෆෙන්ස් සිස්ටම් එකක්. ලෝකේ කවුරුත් හිතපු නැති එකක් ඒගොල්ලන්ගේ තිබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රහාරය ගන්නකොට ප්‍රහාරය එල්ල ගන්නකොට මේ රටේ ඉඳලා එහා පැත්තේ රටට රොකට් ප්‍රහාරය එල්ල ගන්නකොට ඒ රොකට් පිටිය වැටෙන්න කලින් උඩ දීපු පුරවහන්නේ. ඒ තරම් අයන් ඩෝම් කියලා මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් ඒගොල්ලන්ගේ ලොකු තාක්ෂණයක් තියෙන බව පෙන්වන්න ලෝකෙම හෙල්ලෙන මට්ටමේ ලොකු ටෙක්නොලොජි එකක් ඒගොල්ලෝ එකපාරම මේ දින කිහිපය ඇතුළත ඒගොල්ලෝ පෙන්වුවා. ඒක මාර දක්ෂතාවයක් විදිහට ලෝකෙ ගොඩක් කට්ටිය කතා වෙනවා. ඉතින් මේ මොනවාවත් යුදමේ තත්ත්වයන් හොඳ දේවල් නෙමෙයි. ඉතින් අපිට පේනවා මේ ඒගොල්ලෝ පොයින්ට් කියන එක පැත්තකින් තියලා ඊට වෙනම සටනකට යොමු වෙලා තියෙනවා. අපි පොයින්ට් නිසා අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න බැරුව අපි ලොකු සටනකට මැදි වෙලා ඉන්නවා. ඉතින් මේ කියන තත්ත්වයන් එක්ක අපිට තව කාලයක් ජීවත් වෙන්න වෙනවා. ඉතින් අපි දන්නවා අපි මේ යන විදිහට ටික කාලයක් අපිට මේ විදිහට යන්න වෙයි තව. ඉතින් මම දකින්නේ පාසල් පටන් ගන්න පුළුවන් වාතාවරණයක් තව මාස කිහිපයකට. ඉතින් මට පේන්නේ ලංකාවේ අර ඔයගොල්ලෝ දන්න ඕනම මේ ඔයගොල්ලෝ බලන්න කියලා මේ මාර වැදගත් තාක්ෂණික ළමයෙකුට මේ දවස්වල තමයි මේක කියවන්න පුළුවන් හොඳම ඔය මේ දැන් ඔය තියෙනවනේ මේ වක්‍ර එක එක ඇනලිසිස් සාමාන්‍ය ළමයි දැන් ඔය පෙන්ඩමික්ස් ඒ කියන්නේ අපි කියනවානේ මේ වසංගත ලක්තාම මේ වසංගත වී බොහොම හිමින් මෙහෙම පැතිරලා මෙන්න මේ විදිහට උපරිමයක් දක්වා යනවා. කොහොමද නේද? පැතිරි උපරිම කෙනෙක්. උපරිමයට ඇවිල්ලා ආයෙ ප්‍රොබ්ලම් එක මෙහෙම අඩු වෙනවා. නම අඩු වෙනවා. පොඩි ටික අඩු වෙනවා. මේ ලෝකය අපි ඇත්තටම අර පළවෙනි රැල්ල කියලා දැක්කේ මෙන්න මේකේ මුල් අවධිය. දෙවෙනි රැල්ල කියලා දැක්කේ මේ බෑ. එතකොට ලෝකයේ මේ වසංගතය පාලනය කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරිද? මමත් මේ කියවපු සෝසස් වලින් ඔයගොල්ලෝ බලන්න. හරිද? එකක් තමයි අපිට පුළුවන් මේ ප්‍රතිශක්තිකරණය කෘතිම ලබා ගන්න. ඒ කියන්නේ ඒක තමයි අර එන්නත් ක්‍රමී කියන්නේ. විවිධ නම් වලින් හඳුනන එන්නත් භාවිතා කළ ලෝකයේ රටවල් තම රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන මේ වසංගත තත්ත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටම. දෙවෙනි ක්‍රමය තමයි ස්වභාවිකව රට තුල නැත්නම් මිනිස්සු තුල ජනතාව තුල ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණය ඇති වෙන තුරු මේක රට තුල පවත්වගෙන නැත්නම් මේක පවත්වගෙන යන්නේ නැත්නම් මේක අල්ලගෙන ඉඳීම. දැන් ඔය ඇමරිකාව වගේ රටවල් උගලට මතක නම් දැන් අපි දැන්නේ මේ
ඉන්දියාවේ අම්මෝ මෙච්චර අහු වෙනවා මෙච්චර මැරෙනවා කියන්නේ අපේ අම්මෝ අද අරන්න 3000 වෙන්නනේ අද 3000 ගානක් මම දැක්ක 3000 ගානක් අපි අද දැන් කවුන්ට් කරන්නේ අපේ රටේ තාම ඉන්දියාවේ තත්ත්වය අපි රටේ දෙකකට කලින් කවුන්ට් කර හිටියා හරිද හරියට දුක් විවි හිටියා අද වෙනකොට අපි අපේ රටේ තත්ත්වය කවුන්ට් කරන මට්ටමකටපත් වෙනවා අපේ රටේ ඉදිරි සති දෙක තුන ඇතුළත මිලියන 120ක් ලක්ෂ 120කට විතර මේක කොයින් හැදෙලා ලක්ෂ 120ක් කියන්නේ රටෙන් තුනෙන් දෙකක් අර 160කට කොයින් හැදුනොත් 1,20,000ක් 30,000ක් තර මිය යයිලු මේ යන්නේ වැඩි පරම්පරාව right එතකොට මේ වගේ තත්ත්වයක් ප්‍රරෝගතනේ බිමින් පවතිනවා අපේ රට තුල ඇයි අපි එතනට ගියේ කියලා හිතුවොත් දැන් අපි දෙවි වැල්ලේ විතර අපි දැක්ක ඇමරිකාව කියලා අම්මෝ ඇමරිකාව දවසට ලක්ෂ 3-4 මැරෙනවා බර ගානක් right එහෙම දැක්කා ඒකට හේතුව ළමයි මෙන්න මේක දැන් වැක්සින් එකක් දැන් ඉන්දියාව ගොඩක් කරලා මේ දෙකම කරනවා වැක්සින් එකක් කරන ප්‍රචාරයක් නැති දාන්න ඇමරිකාව කරේ මෙන්න මේ දෙවි නිමිෂය ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ ජනතාව තුළ ප්‍රතිශක්තිකරණය ඇති වෙනතුරු ඒක ගණන් ගන්න හිටියා හැබැයි ඒතකොට මොකද විශාල ප්‍රමාණයකට හැදුනා සැලකී විශාල ප්‍රමාණයක් හොඳ වුණා ඒ වගේම සාපේක්ෂව විශාල ප්‍රමාණයක් නිය ගියා හැබැයි අද වෙනකොට පාලනය වෙලා කොහොමද පාලනය වෙලා තියෙන්නේ මෙන්න මේ දෙවි ක්‍රමයට මොකද්ද උපරිමයට ගිහිල්ලා ක්‍රමයෙන් අඩු ජනතාව තුළ රටේ ජනතාව තුළම ප්‍රතිශක්තිකරණය නිර්මාණය වෙනවා ඒවා හැබැයි ඉතින් ඒතකොට ලොකු හානියක් වෙලා හැබැයි අද වෙනකොට ඒගොල්ලෝ දැන් වැඩි ගොඩ දාගෙන තියෙනවා right ඉතින් අපේ කට්ටියත් දැන් මට තේින්නේ අපිට තේරෙන්නේ නැහැ අපේ කට්ටියත් මට තේින්නේ මෙතන තමයි ඉන්නේ අපේ රටේ අය මම තනේ පාලකයෝ උත්සාහ කරනවා ඇති අපේ රටට ඒකනේ මේක ගණන් ගන්නෙ මේක නවත්තන්න හදන්නෙත් නැහැ හරිද එන්නත් කරණයක් හරියට වෙද්දෙත් නැහැ කිව්වට එහෙම වෙන්නත් වෙන්නේ නැහැ එන්නත් කරන තැන් වල ඊට වඩා කොයිට් පොකුරු තියෙනවා කොයිට් පොකුරු නිර්මාණය වෙනවා එන්නත් කරන විදිහ බැලුවා හරි ඒතර ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මොකද ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අපේ රටේ මෙන්න මේ දෙවිනි තත්ත්වයට යන්න. මොකද එතකොට එන්නත් කරන්නේ යන වියදම් අඩුයි අරම අඩුයි. හැබැයි ඉතින් බර ගානකට හැදිලා බර ගානක් මැරිලා තමයි අවසානයේ අපි රිකවර් වෙන්නේ. එතකොට කවුරු මැරෙයිද? කොච්චර මැරෙයිද කියලා අපිට කියන්න අමාරුයි. ඒ වගේ තත්ත්වයක් මේ කොයිඩ් සම්බන්ධව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වෙලාවේ මේ අපේ රටේ මට පේන්නේ ඇටහැර දාලා වගේ තියෙන ඒ හින්දා. ටිකක් ව්‍යාප්ත වෙලා රටේ මිනිස්සු තුලම දැන් මේක කියන්න බෑනේ අපි දැන් ඇතහැරලා තියෙන මෙන්න මෙහෙම වෙන්න ඒ හින්දා බල දවසක මෙහෙම වෙනවා ඒ හින්දා ඔහොම ඉඳපන් එහෙම කියන්න බෑ වේදිකාව තුල හැබැයි සද්ද නැතුව ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙනකම් මට පේන හැටි රූපරේ මේකට ගිහිල්ලා විශාල ප්‍රමාණයකට හැදිලා විශාල ප්‍රමාණයක් මේ ගිහිල්ලා නැවත මේ සංගත තත්ත්වය රට තුල ඉන්න ජනතාවට ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා එතකොට රට සාමාන්‍ය විදිහට දුවන්න පුළුවන් රයිට් සාමාන්‍ය මට්ටමකට දුවන්න පුළුවන් ඇමරිකාව වගේම රටවල් වහලා නැහැ ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවල් දුවන විදිහ මොකද ඒගොල්ලෝ මෙන්න මේ අඩේම පසු කරනවා. මේ අමාරු කාලේ පසු කරනවා. මම දැන් අපේ රටත් දැන් ඒ තත්ත්වයටපත් වෙගෙන ඉනවා. ඉතින් අපි පරිස්සම් වෙලා ඉමු. ඒ 60න් එක්කෙනෙක් නොවෙන්න. මොකද අපිට නම් හොඳ වෙයි. මට නම් ඉතින් හොඳ වෙන එකක් නෑ සමහර විට. ඔයගොල්ලොන්ට නම් හොඳ වෙයි තරුණ නිසා. නමුත් ඉතින් ඔයගොල්ලෝ ගෙදර ඉන්න අම්මලා තාත්තලා සීයලා අච්චිලා වයසක උදවිය අපේ ජීවනාලිය අපි ආරක්ෂා කරගන්න ඕනේ. right? හොඳයි. පයිතගොරස් ප්‍රමේය සම්බන්ධව ගත්තාම පයිතගොරස් කියන මේ ප්‍රමේය මේ කියන ත්‍රිකෝණ අතරින් සොළුකෝණික මහා කෝණික ත්‍රිකෝණ කියන ඒවා අපි ඉවත් කරොත් ඍජු කෝණික ත්‍රිකෝණයක් සඳහා ඉදිරිපත් කරලා තියෙන සුවිශේෂී නියමයක් තමයි පයිතගොරස් නියමය කියන්නේ. පයිතගොරස් නියමය කියන්නේ මොකක්ද? ඍජු කෝණයක් ගත්තම ළමයි ඒකේ තියෙන පාද අපිට නම් කරන්න. කොහොමද නම් කරන්නේ? මේ තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය. right එතකොට මේ තමයි ඍජු කෝණය. මේ තියෙන්නේ මොකද්ද? කර්ණය. ඍජු කෝණේ තියෙන පාදයට අපි කියන්නේ කර්ණය. කර්ණය. right එතකොට මේ පාදය සහ මේ පාදය ඒකට අපිට නමක් කියන්න බෑ. සමහර කට්ටිය කියලා මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය කියලා. එහෙම කියන්න බෑ. කෝණය මෙයා නම් මෙයා බද්ධ පාදය. එතකොට මේක සම්මුඛ පාදය. අපි සලකන කෝණය මේ කෝණේ නම් මෙයා සම්මුඛ ඉදිරියෙන් තියෙන පාදේ මෙයා බද්ධ පාදේ වෙනවා. ඒතකොට මේ දෙන්නගේ එක්කෙනෙක් සම්මුඛ හෝ බද්ධ පාද වෙන්න පුළුවන්. ඒක අපිට ගොඩක් වැදගත් වෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාත පාඩමේ.
මේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහාම අපි ත්‍රිකෝණමිතික අනුපාත පාඩම නැත්නම් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් හඳුන්වලා දෙනවනේ. අන්න ඒ කොටස් ටිකේදී අපිට මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා වන පාදවල තියෙන කෝණය මත පදනම් වෙන නමේ වෙනස වැදගත් වෙනවා. ඉතින් මේ පයිතගොරස් කියන ගණිතඥයා කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රය. කර්ණය මත ඇඳි සමචතුරස්‍රය. ඔන්න සමචතුරස්‍රයක් කොහොමද දන්නව? අපි තු මේ පාදය මෙයා අපි තු මෙයා A B C කියලා ගන්න. මේ ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් B දිගක්. කියලා බලන්න. මෙයාට ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් C දිගක් කියලා බලන්න. මේ කෝණේ ඉදිරියෙන් තියෙන පාදය සිම්පල් A දිගක් කියලා අපි හිතමු. අපි එහෙම ගමු. එතකොට මෙන්න මේ සමචතුරස්‍රය කියන්නේ මෙයා B නම් මේ පාදයක් B. දිගෙන් B. එතන මෙයාගේ වර්ගඵලය B වර්ගය. මෙන්න මේ කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව. එතකොට අපි මේ පාදය සහ මේ පාදය මත සමචතුරස්‍ර දෙකක් අඳිනවා. එතකොට මෙයාගේ දිගෙන් සමාන දිගක් මේ පාදවලට තියෙනවා. මෙයා A නම් මෙයා A. එතකොට මෙයාගේ වර්ගඵලය A වර්ගය. මේ පාදය ගත්තාම C දිගක් තියෙනවා. ඊට සමාන දිගින් යුක්ත පාද දෙකක් අපිට ඇඳලා මෙයා C නම් මෙයා C මේ තියෙන්නේ C වර්ගය. එතකොට පයිතගොරස්ට අනුව මෙන්න මේ කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වෙනවා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් පයිතගොරස් සම්බන්ධතාවය මෙන්න මේ විදිහට. කොහොමද ලියවෙන්නේ? කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය b වර්ගය සමානයි ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලය කොහොම මෙයාගේ වර්ගඵලය a වර්ගය ධන මෙයාගේ වර්ගඵලය c වර්ගය. මේක සූත්‍රයක් කියලා හිතන්න එපා. මේක මේ දීලා තියෙන රූපයට අනුරූපව පයිතගොරස් ලිව්වාම ලැබෙන ප්‍රකාශනය. ඒ නිසා පයිතගොරස් කියන එක අපිට මේ ඇත්තටම ටූල් එකක් කියලා අදහස් කරන්නේ මොකක්ද? දැන් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් අපි හිතමු විදුලි වයරින් කරන මිනිස්සෙක්ට ටෙස්ටර් එක කියන්නේ එයා පාවිච්චි කරන මේවලම. අඬුව කියන්නේ මේවලම. ඒතර ටෙස්ටර් එකකින් විදුලිය ගමන් කරනවද නැද්ද කියලා බලන විදිහ දැනගන්න. එහෙම නැතුව යට වයරින් කරනවා කියන ක්‍රියාදාමය කරන් යන්න බෑ. ඒතකොට මේ වයරින් කරනවා කියන මහා පරිමාණ ක්‍රියාවලිය සිද්ධ කිරීමට ටෙස්ටර් එක කියන එක හසුරුවන විදිය දැනගන්න. අඬුව හසුරලා කම්බි කපන විදිය, නමන විදිය, අඹරන විදිය දැනගන්න. වයරින් කරන්න කියලා හිතාගෙන ලැඩ එකක් තියලා, ඉනිමගක් තියලා, බිත්තිය උඩ නැගගෙන වයර් ටික අමුණන්න යනකොට ටෙස්ටර් එක කොහොමද පාවිච්චි කරන්න කියලා හිතුවොත් වයරින් කරන්න හම්බ වෙන්නේ. අඬුවෙන් කම්බිය කපන්නේ කොහොමද කියලා හිතුවොත් වයරින් කරන්න හම්බ වෙන්නේ කම්බි කපන්න ඉගෙන ගන්න. ටෙස්ටර් එක පාවිච්චි කරන එක තමයි සිද්ධ වෙන්නේ. නිසා මම හැමදාම කියන එකක් අපි මේ පාඩම් ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්නේ මේ ටූල්ස් කියන්නේ මෙවලම හොඳට හසුරවන්න පුරුදු වුණාත් වයරින් කරනවා කියන එක මහ දෙයක් නෙවෙයි. වයරින් කරන දේ ඉගෙන ගන්න වෙලාවට මෙවලම් හසුරවන්න පුරුදු වෙන්න සිද්ධ වුණොත් මේක හරි අමාරු වැඩක් බවට පත් වෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ කීප දේ හොඳට ඔලුවට ගන්න. වයරින් කරන වෙලාවට ටෙස්ටරින් කරන්ට් එක එන්නේ කොහොමද? කරන්ට් එක චෙක් කරන්නේ කොහොමද කියලා නම් පුරුදු වෙන්න වෙලා තියෙන්නේ. මල්ටිමීටර් එකකින්, ඇමීටර් එකකින්, වෝල්ට් මීටර් එකකින් වෝල්ටේජ් එක නම් මයින්ඩ් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ වයරින් එක කරන වෙලාවට. අඬුවෙන් කම්බි කපන විදිය නම් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ කොහොමද මේක අඬුවෙන් බං අල්ලන්නේ කොහොමද මේක කොහොමද කොතනින්ද කපන්නේ වගේ දේවල් නම් ඉගෙන ගන්න වෙන්නේ වයරින් කරන වෙලාවට. වයරින් කරන්න හම්බ වෙන්නේ අඬුවෙන් කම්බි කපන්න ඉගෙන ගන්න. ටෙස්ටරේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න. එතකොට වයරින් කරන්න තව කාලයක් ගිහින්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අපි උගන්වන්නේ ටෙස්ටරේ පාවිච්චි කරන්න. අඬුව පාවිච්චි කරන්න. ඒ නිසා මේව මොනවාද ටූල්ස්. අපේ වයරින් කරනවා කියලා අදහස් කරපු දේ මොකද්ද? යම්කිසි ජ්‍යාමිතික හැඩයක වර්ගඵල පරිමාණ. තේරුණාද? ඒ වගේ ගණනය කිරීම. right? යම්කිසි ජ්‍යාමිතික හැඩතලයක පරිමිතියක්. right? මේ ධාරිතාවයක් නැත්නම් පරිමාණ. මෙවැනි දෙයකට අපි යොමු වෙන්න හදනවා. ඒ වගේ ලොකු දෙයක් කරන්න හදනකොට මේ පොඩි ටූල්ස් අපිට වද දෙනවා නම් එතනදී
අපිට අර ප්‍රධාන අරමුණට යන්න අමාරු වෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ වැඩේ හොඳට අවබෝධ කරගන්න. අපි දන්න එකක් තමයි. හැබැයි අපි මොකටද මේක පාවිච්චි කරන්නේ? කවුරුත් කියන්නේ නැහැ නේ ටෙස්ටරෙන් බලපංකෝ ඔගේ කරන්ට් එක තියෙනවද කියලා. අපි තමයි දැනන් ඉන්නව නා ටෙස්ටරෙන් කරන්ට් එක තියෙනවද කියලා බලවනම් අපිට මෙතනින් එහාට මේ වැඩේ කරන් යන්න පුළුවන්. හරිද? අපි දැනන් ඉන්නේ ඒක. නැතුව කවුරුත් මේ උතන පයිතගරස් දාන්න. ඔය ත්‍රිකෝණමිතිය අනුපාතයක් දාන්න. එහෙම කියන කවුරුත් දෙන්නේ නැහැ. අපේ අරමුණට යන්න පයිතගරස් දාන්න ඕන තැන් වල දාන්න පුළුවන්. ත්‍රිකෝණමිතික අනුපාත හසුරවන්න ඕන තැන් වල දිග හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. කෝණය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි හැකියාව. විෂයන් තුන තුනම ඔන්න ඔය දේ දකින්න ලැබෙනවා. ටෙක්නොලොජි වල 13 වසරෙන් එළියට එන ශිෂ්‍යයා කියන්නේ හොඳ දැනුමක් නිර්මාණය ළමෙක්. හැබැයි ඒක නිර්මාණය වෙන්නේ අර මං කිව්ව විදිහට කොටස් කෑලි බැරිව නම් මේවලම් දන්නේ නැතුව නම් වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා මේවලම් හරියට කරනවා. මං සාමාන්‍යයෙන් මේවලම් ටික හොඳට හුරු කළා තමයි එකපාරම වයරින් එකට අරයි. එතකොට වයරින් කරනවා කියන එක මහා අමාරු වැඩක් නෙමෙයි. රයිට්. එහෙනම් පයිතගරස් සම්බන්ධතාවය අපිට මුලින්ම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලියන්න පටන් ගන්න පයිතගරස් නියමය. පයිතගරස් නියමය. පයිතගරස් නියමය. පොතක් ගන්න ඔන්ලයින් කියලා පොතක් හදාගන්න මම කිව්වා වගේ පාඩමේ නම දාන්න. මොකද පාඩමේ නම පයිතගරස් සම්බන්ධතාවය. යර්ථයේ පළවෙනි මාතෘකාව පයිතගරස් නියමය. පයිතගරස් නියමය. ලියන්න ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි ඉතිරි පාද දෙක මත ඇඳි ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. සමාන වේ. සමාන වේ. ඔයාලට පුළුවන් රූපය ඇඳලා මේ සම්බන්ධතාවය සමීකරණයක් ස්වරූපයෙන් ලියන්න. රූපය ඇඳලා සම්බන්ධතාවයේ සමීකරණයක් ස්වරූපයෙන් ලියන්න.
හොඳයි. ඊළඟට අපි පොඩි උදාහරණයක් කරමු. යන්න උදාහරණ අංක 1. මීටර් 5ක් උස පොල් ගසක මුදුනේ ගැට ගසන ලද මීටර් 5ක් උස පොල් ගසක මුදුනේ ගැට ගසන ලද කම්බියක් ආධාරයෙන් පොල් ගසට මීටර් 6ක් ඈතින් පිහිටි වෙනත් ගසක පාමුලට ඇද ගැට ගසා ඇත. මීටර් 5ක් උස පොල් ගහට මීටර් 6ක් ඈතින් පිහිටි වෙනත් ගසක පාමුලට පොල් ගහ මුදුනේ සම්බන්ධ කරපු කම්බියක් ආධාරයෙන් ඇදලා ගැට ගහලා තියෙනවා. අපෙන් අහනවා කම්බියේ දිග සොයන්න. කම්බියේ දිග සොයන්න. කම්බියේ දිග සොයන්න. කීයක් එනවද බලන්න.
කම්බි දිගස්වර. දැන් අපිට පුළුවන් කම්බි දිග අපි x වගේ නොදන්න පදයක් කියලා හිතමු. අපි දන්නවා මෙතන තියෙනවා මේ රූපය ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනවා අපිට. x වල වර්ගය පයිතගොරස්ට අනුව සමාන වෙන්න ඕන. මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුව. වර්ගවල එකතුව. අපිට පේනවා ඇති මෙයාගේ වර්ගය සමානයි. මෙයා මත එන්නේ සමචතුරස්‍රය කියන්නේ මේකේ වර්ගය. 5 වර්ගය ධන මෙතන 6 වර්ගය. එතකොට x වර්ගය සමානයි 5 වරක් 5 25යි 6 වරක් 6 36යි එකතු වුණාම කීයක් එනවද 61යි කියලා. මේ ආවේ x වර්ගය 61යි. අපිට ඕන කරන්නේ x සමානයි 61යි වර්ගමූල 61. වර්ගමූල 61යි. මේක සුළු කරන්න. දැන් ඔයගොල්ලන්ට මම කියපු නැති දෙයක් අද මතක් කරලා දෙන්න. ඒ තමයි අපේ මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක ඇතුලේ ET කරන දරුවට BST කරන දරුවට අපි විභාගෙදී කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න දෙනවා. ඒතර කැල්කියුලේටර් එක අපි දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නිවසෙන් අරන් එන්න. තාම විභාග දෙපාර්තමේන්තුව එතන කැල්කියුලේටර් ඔයගොල්ලන්ට සපයනවා කියන තැන නැහැ. මම ඊටාම වගකීමෙන් ඔයගොල්ලන්ට දෙයක් කියනවා. මේ ගුරුවරු ගොඩාක් ළමයි විනාශ කරන තැන. මම මේක කරන්නේම නැහැ 2015 ඉඳලා මේ දක්වා හේතුව මම හොඳටම දන්නවා පේපර් එකේ මේ ගණිත ප්‍රශ්නවල ඒ වගේම ත්‍රිකෝණමිතික අනුපාතාශ්‍රයකට ප්‍රශ්නවල ස්වභාවය. එකකින් බලන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලඝු පොතක් පාවිච්චි කරන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. ලඝු පොතක් ඕන නම් ඔයගොල්ලන්ට ඉල්ලගෙන හදන්න පුළුවන්. හැබැයි ලඝු බලලා අපි දන්නවා මේ වගේ වර්ගමූල ගණන් අපිට හදන්න පුළුවන්. ත්‍රිකෝණමිතික අනුපාතවල ගණන් ලඝු වලින් හදන්න පුළුවන්. ලඝු පොතේ තියෙනනේ sin cos tan කියන දේවල්. මේක ඕගොල්ලන්ගේ සිලබස් එකේ ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පේපර් එකේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. පේපර් එකේදී හදිස්සිය හරි sin cos tan දාන්න තියෙනවා නම් ඒ අදාළ අගය දෙනවා පේපර් එකේ. පේපර් එකේ දෙනවා. දීපු අගයන් ටික පාවිච්චි කරලා හදන්නයි තියෙන්නේ. මූල තුනේගේ මූල දෙකේගේ දෙනවා. සමහරවිට උත්තරේ මූල දෙක ඇසුරෙන් කියන්න කියනවා. මූල ස්වරූපයෙන් තියන්න කියනවා. දැන් මේක ඕනනම් කියනවා මේ දිග මූල ස්වරූපයෙන් දෙන්න. එතකොට මූල 61. එතකොට හරි. ඉතින් එහා හැදුවොත් වැරදි. ඒ මූල ස්වරූපයෙන් දෙනකොට පස්සේ අපි ඊට ඉස්සරහට ගියොත් එතනදී අපි ඉතින් වැරද්දක් කරනවා. ඒ නිසා මතක තියාගන්න අපිට scientific cal එකක් පාවිච්චි කරන්න පුළුවන්. normal මුදලාලි කැල්කියුලේටරයක් ගෙනිච්චත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙනුත් හදන්න පුළුවන් මට්ටමේ ගාණක් තමයි දෙන්නේ. මුදලාලි කැල්කියුලේටරොත් හදන්න පුළුවන්. මොකද sin cos tan ඔක්කොම දෙනවනේ. ඒ වගේම ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මුදලාලි කැල්කියුලේටර් එක නැත්නම් ඔයාලට අවශ්‍ය නම් පුළුවන් පාවිච්චි කරන්න scientific cal එක. scientific cal එක සඳහා අපි දන්නවා වියදම් කරන්න. ඒ scientific cal එක වෙළඳ පොලේ රුපියල් 2000ක් විතර වෙනවා. වර්ග ගොඩාක් තියෙනවා. ඒ අතරින් fx 100 ඕ ඊට වඩා පහළ fx 100 ඕ below අපි කියන්නේ එහෙමයි. fx 100 මොඩල් එකෙන් පහළ. right fx 100 හෝ ඊට වඩා පහළ. ඒ කියන්නේ fx 100 තියෙනවා fx 82 තියෙනවා fx 92 වගේ මොඩල්ස් තියෙනවා. ඉතින් මේ මොඩල්ස් වලින් එකක් ඕගොල්ලන්ට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් විභාගයට අරන් ගිහිල්ලා. ඔයගොල්ලන්ට අරන් යන්න පුළුවන්. ඒ නිසා දැම්ම ඉඳන්ම ඔයාලා පුරුදු වෙන්න කැල්කියුලේටර් එකකින් පහසුවෙන් ගණන් ටික හදන්න. මේ දේවල් එකවර මේක ලිව්ව ගමන් උත්තරේ දාන්න පුළුවන් කැල් එකේ. නොලියමුකෝ හිතෙන් ගහලා දාන්න එපා. මේක ලිව්වා කෙලින්ම x සමාන එක උත්තරේ දාන්න. මොකද කැල් එක අපිට ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන සපෝට් එක දෙන්න. පැහැදිලිද? ඒතර කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙන නිසා ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕන, කාලය ඉතිරි කර ගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න පේපර් එක හදන මිනිස්සයා දන්නවා කැල් එකක් දෙන නිසා ළමයාට කාලය ඉතිරි වෙනවා. ඒ නිසා ළමයාගෙන් වැඩිපුර යමක් අහනවා ප්‍රශ්නය තුල. වැඩි විෂය කරුණු ටිකක් ළමයාගෙන් අහන්න ඒක අවස්ථාවක් කරගන්නවා පේපර් එක හදන එක. විශේෂයෙන්ම ගණිත ප්‍රශ්නවල ළමයාට MCQ එකක් වුණත් රචනා එකක් වුණත් කැල් එක තියෙන නිසා normal කැල් එකකින් වුණත් සුළු කරන්න පුළුවන් මට්ටමේ ගණනක් දෙන්නේ.
කැලලක කොහොම හරි කමන්නේ කැලලකක් තියෙන නිසා ළමයට සුළු කරන්න තියෙන දෝෂය අඩුයි. සුළු කිරීමේදී ඇති වෙන ගැටලු අඩු නිසා පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන් විදිහ තමයි අපිට මේක දෙන්නේ. තේරුණාද? පේන්නේ නැතුව කියලා එකක් කියනවා පේනවා. එහෙම ගැටලුවක් නැහැ. බෝඩ් එකද? රයිට්. මම ගාන හදන්න දෙන්නම්. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ සයන්ටිෆික් කැලලකින් මේ වගේ එකක් සුළු කරන්නේ කොහොමද කියලා. සයන්ටිෆික් කැලල එකක් පාවිච්චි කරනකොට ළමයි තේරුම් ගන්න ඕනේ මේක හදන විදියක් තියෙනවා. සයන්ටිෆික් කැලලකින්. නෝමල් කැලලකින් නම් ඔයගලන්ට මේක වර්ග කරලා එහෙම එකතු කරලා ගන්න පුළුවන්. සයන්ටිෆික් කැලලකින් නම් මේක හදන්න ක්‍රමවේදයක් තියෙනවා. මේක හදනවා කියන්නේ සාමාන්‍යයෙන් වරහන් එහෙම නිවැරදිව බාවිත. නිවැරදි ගණිත කර්ම පාවිච්චි කරනවා. නිවැරදි ගණිත කර්ම පාවිච්චි කරන්න ඕන සයන්ටිෆික් කැලලකින්. පැහැදිලිද? ඉතින් මම මේ මගේ ටැබ් එකේ තියෙන සයන්ටිෆික් කැලල එක අරගෙන ඔයගලන්ට මේක හදන විදිය දල වශයෙන් පැහැදිලි කරන්න. right තොර දැන් scientific cal එක වලට පේන ඇති මේ තියෙන scientific cal එක ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ scientific cal එකේදී right මේකේ එකක් සුළු කරලා තියෙනවා යම right තොර අපිට මෙතන පහේ වර්ගය තියෙනවා. ඒකට මොකක්ද කරන්න තියෙන්නේ? පහේ වර්ගය. ඒකට පහ ගහලා මෙතන වර්ග තියෙනවා. පේන ඇති. පහ වර්ග කරා එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ 6 වර්ගය. එබන් වර්ග. දැක්කද? හරි ලේසි. සමාන දාපු ගම නිකම්ම 61 එනවා. බොහොම පහසුයි. ඊට පස්සේ අපිට වර්ගමූල කීයද? 61. එහෙම නැත්නම් වර්ගමූල ආංශ 1. උත්තරේ නිකම් වෙනවා. දැක්කද? වර්ගමූල ආංශ. ඒ කියන්නේ කලින් ආංශ 1 ගන්නවා. එතකොට 7.8යි කියලා උත්තරේ එනවා. ඔයාලට පේනවද 7.8යි. දැන් වැඩේ තියෙන්නේ මේ වගේ උත්තරයක් අපි ලියන්නේ කොහොමද? හොඳින් මතක තියාගන්න ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ අපි කිව්වේ නැත්තම් දශම ස්ථාන එකකට පිළිතුර තියන්න දෙකකට තියන්න එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාත්මක උත්තරයක් ලබා දෙන්න වගේ දෙයක් අපි ප්‍රකාශ කළේ නැත්නම් ඔබ පිළිතුර දශම ස්ථාන දෙකකට සපයන්න ඕන. දැන් මිදම පුරුදු වෙන්න මම කිව්වේ නෑනේ උත්තරේ කොහොමද තියන්න ඕන කියලා. එහෙනම් ඔයාලා මොකද කරන්න ඕන? මේතන නතර කළොත් ලකුණු දෙන්නේ නෑ. ඇයි? L එකක් දීලා තියෙනවා. මූල 61 කියන එක මුදලාලි කැල්කියුලේටරෙන් හොයන්න පුළුවන්. මුදලාලි කැල්කියුලේටර් එක අර පොඩි කැල්කියුලේටර් එක තියෙන කඩවල තියෙන. ඒකෙන් උනත් මූල තියෙනවා. ඒතර මෙතන ඔයාලා ලියන්න තිබුණා 7.81 මීටර් කියලා. දශම ස්ථාන කීයකටද? දෙකකට වට යන්න ඕන. දශම ස්ථාන දෙකකට වට යන්න ඕන. දැන් ඒකේ උත්තරේ මම ගන්නවා. ඉතින් මේක මට එකවර කරන්න තිබුණා. කොහොමද? මේ බලන්න වර්ගමූල. නේද? මේ බලන්න x සමානයි 5 වර්ගයේ ධන 6 වර්ගයේ වර්ගමූලයෙන් මේක අපි ලියන්න තිබුණා. වර්ගමූල කොහොමද ලියන්නේ? වරහණක් 5 වර්ගය ධන 6 වර්ගය වරහණ වහන්න. දැන් මේකේ තේරුම මොකක්ද? 5 වර්ග කරලා මේක නිකන් ලියන්න බෑ. මෙන්න මෙහෙම දාන්න ඕන සයන්ටිෆික් කැල් එකෙන් නැත්නම් වැරදි උත්තරයක් එනවා. එතකොට 5 වර්ගය 6 වර්ගයට එකතු කරලා ආපු මුළු වගේ වර්ගමූල සමාන දාපු ගමන් ඔයාලට පේන ඇති 7.81 කියලා නිකම් උත්තරේ. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕන විභාගෙට මේ පියවර අනිවාර්යෙන් ලියවෙන්න ඕන ළමයි. මොකද ගණනය කරන්න කිව්වම පියවර තියෙන්නේ. මේකට ලකුණු දෙනවා. ඊට පස්සේ අපි බලන්නේ මෙන්න මේ උත්තරේ විතරයි. මොකද ළමයෙකුට මෙතනින් එහාට මේ උත්තරේ කැලලකින් එකවර ගන්න පුළුවන්. පැහැදිලිද? ඒගොල්ලන්ට අන්න තියෙන අවස්ථාව. දැන් ඔයගොල්ලෝ මෙහෙමයි සමහර ළමයිට මේකෙන් හරි වදයක් වගේ. දැන් මේ වර්ගමූල දැන් වර්ගමූල. එහෙම කරන්න යන්න එපා. ඔයගොල්ලෝ සරලව පුළුවන් විදිහට යන්න. මම මෙහෙම කරන්නේ කොහොමද මම කරේ? මම කරේ මෙහෙමයි. අපිට තේරෙන දේ තියෙනවනේ. 5 වර්ග කරා ධන 6 වර්ග කරා. ඔයගොල්ලන්ට ඕන මේක ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 5. එහෙම ලියන්න පුළුවන්. right ඉතින් ලේසියි මේකේ වර්ග තියෙනවනේ. ධන 6 වර්ගය. ඒකට උත්තරේ 61යි. ඒක ලියන්න. ඊට පස්සේ ආයි මුලින් ඉඳන් හදනවා 61 වර්ගමූලය. මොකද්ද? 61 වර්ගමූලය. ඒකට මූල 61යි කියලා දාලා සමාන දාලා උත්තරේ ගන්නවා. කමක් නෑ. කොහොම හරි කමන්නේ වෙලාව ඉතිරි කරගන්න පුළුවන්. උපරිම පියවර සංඛ්‍යාවක් අඩු කරගන්න. හැබැයි ඒ කියලා වැදගත් පියවරවල නොලියා ඉන්න එපා. පැහැදිලිද? හොඳයි. ඉතින් මේ හැම දෙයක්ම පොඩ චුට්ට හොඳට සෙට් වුණොත් මතක තියාගන්න පේපර් එකේ සෑම ලකුණක්ම අපිට වැදගත්. right? ගොඩාක් ලකුණු ළමයිට නැති වෙනවා මේ නිවැරදි ක්‍රමවේද දන්නේ නැති නිසා පේපර් එකේ ලකුණු දෙන විදිහට උත්තර ලියන්නේ නැති නිසා. ලකුණු දෙන විදිහට ලකුණු ගන්න උත්තර ලියන්න. පැහැදිලිද? හොඳයි එහෙනම්
මම ස්ක්‍රීන් ෂෙයාර් එක නතර කරන්න. එහෙනම් අපිට උත්තරේ ගන්න විදිය වලට දැන් පැහැදිලි. එහෙනම් ගන්න බලන්න උත්තරේ ගන්න. ඒක පැහැදිලි නේ කියලා දෙනවා. स्पीकर ऑन कर लो. right තවත් ගානක් දෙන්න අභ්‍යාස උදාහරණ දෙක උදාහරණ දෙක බලන්න ලියන්න දෙවෙනි උදාහරණය ABC යනු සමද්විපාද ත්‍රිකෝණයකි. ABC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය. පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ මොකක්ද? ABC කියන දුර. ABC කියන දුර. දැන් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියනවනේ. සමද්විපාද ත්‍රිකෝණයක් නම් ඔයාලට පේන ඇති මේ දෙන්න සමානයි කියලා දීලා තියෙනවා. මේ දෙක සමානයි නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? සමද්විපාදයිනේ. මේ පාදයට සමානයි. මෙතන අංශක 90ක් වෙන්න ඕන. ඒතර අපිට පුළුවන් මෙතන මුළු දුර 16යි නිසා මේ දුර අපිට ලියන්න පුළුවන් මීටර් 8යි කියලා. මීටර් 8ක් කියලා. පැහැදිලිද? මීටර් 8යි. ඒතර මෙයා මීටර් 6යි. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදයේ දිග හොයන්න පුළුවන්. ඒක මේකට සමාන නිසා මේ ටිකක් දානවා. දැන් මුළු පරිමිතිය ලියන්න පුළුවන්. අපි මොකද කරන්නේ? BCD ත්‍රිකෝණය සලකා. BCD ත්‍රිකෝණය සලකා. කොහොමද ලියන්නේ? BC පාදයේ වර්ගය සමානයි. මෙන්න මේ පාදයේ වර්ගය ඕනනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. BD වර්ගය එකතු කිරීම BC වර්ගය. එහෙම ලියන්න පුළුවන්. මේ පාදයේ වර්ගය එකතු කිරීම මේ පාදයේ වර්ගය කියලා ලියන්න. ඊට පස්සේ BC පාදයේ වර්ගය සමානයි BD කියන්නේ 6යි 6 වර්ගය ධන 8 වර්ගය. එතකොට මෙතනට එනවා 36 එකතු කිරීම 64 සමානයි 100යි කියලා එනවා. BC සමානයි 100 වර්ගමූලය 10යි මීටර්. ඒක හරි ලේසි. එහෙනම් එම නිසා ලියන්න ඕන මොකද්ද? පරිමිතිය සමානයි මෙයා 10යි මීටර්. එහෙනම් මෙයා 10යි මීටර්. 10 ධන 10 තව මෙතන දුර කීයද? 16යි. උත්තරය 36යි මීටර්. දැන් අරමුණ පරිමිතිය
හැබැයි ටූල් එක Pythagoras. ටූල් එක නැත්නම් මේවලම Pythagoras. right. කරන්න බලන්න. මැදගම ඉස්කෝලේ දරුවෙක් මේ පාර විභාග ලියන්න ඉන්න කෙනෙක් ඔයාලා දකින්න ඇති සමහර විට කන්දක් නගින්න ගිහිල්ලා සෙල්ෆි ගහන්න ගිහිල්ලා ගලක් ලිස්සලා ඒ ප්‍රපාතයට වැටිලා එතරම් මැරිලා. ඉතින් ළමයි පරිස්සමෙන් මේ අපි විනෝද චාරිකා යනවා. කට්ටිය කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති මට්ටමට ඇවිල්ලා අන්තිමට අසරණ ජීවිතයක් කොච්චර බලාපොරොත්තු තියෙන්නේ නැද්ද දරුවෙක්ගේ දෙමව්පියන්ගේ නොදැනම පොයින්ට් හැදලා මරන එක වෙනම දෙයක්. ඉවතින් වෙලාව නේද? පරිස්සම ගැන හිතන්න. කැල්කියුලේටර් එක ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ළමෙක් මෙසේජ් එකක් කව මොකද්ද? ඔව් මේ කැල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට මං ඒක Play Store එකෙන් ගත්ත එකක් තමයි මම. මගේ ටැබ් එකේ මේ Android Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක්. ඔයගලන්ට මේ ඇප් එක ගන්න පුළුවන් මේ. ඔක scientific calculators කියලා ගහලා බලන්න නිකන් Play Store එකේ ඕන තරම් තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆෝන් එකේ. හැබැයි මම කියන්නේ මෙහෙමයි ෆෝන් එකේ කියන්න දෙන්නේ නැහැ නේ. ඒස දැම්ම හදිස්සියේ නෑ. දැන්ට මේක ඔයකින් කරන්න.
තියෙනවා නම් අක්කලා අයියලා ගාව ගොඩක් වෙලාට ඇති සයන්ටිෆික් කැල්කියුලස්. හැබැයි ඔකේ තියෙනවා වර්ග ප්‍රෝග්‍රෑමබල් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඒවා තියෙනවා ප්‍රෝග්‍රෑම් කරන්න බැරි ඒවා තියෙනවා. ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඒවා ගෙනියන්න දෙන්නේ නැහැ එක්සෑම් එකට. සාමාන්‍යයෙන් FX 100 කියන මොඩල් එකේ ඉඳලා පල්ලෙහාට කැසියෝ. හරිද? ඒ වගේ එකක් කමක් නැහැ ටිකක් අමුතුරු જાති එකක් ගන්න එපා. ඒතකොට විභාග ශාලාව එක්කලා හිතනවා මේක නිකන් වෙන අමුතු ගැජට් එකක් හොයාගන්න මොකක්ද දන්නේ නැහැ කියලා හිතලා ගෙනියන්න දෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. දැන් පළවෙනි බැච් එකට 2020 කට්ටියට තමයි ඉස්සෙල්ලා මේ අවස්ථාව උදා වුණේ. ඒගොල්ලන්ට යම් ගැටලු ආවා. සමහර විභාග ශාලාවල දුන්නේ නැහැ, සමහර ඒවල දුන්නා. ඒ වගේ ප්‍රශ්න තිබුණා. හැබැයි දැන් මේ ප්‍රශ්න ඉවරයි. 2021 ඉඳලා ඒගොල්ලෝ දැන් දන්නවා විභාග ශාලාවල කට්ටියත් දන්නවා දැන් මොකද්ද මේ කැල්කියුලේටර් ප්‍රශ්නේ. නැත්නම් ඒකේ ස්වභාවය මොකක්ද කියලා දන්නවා. ඒගොල්ලෝ අවබෝධ කරගන්න තියෙනවා. හොඳයි. මම ගෲප් එකට ප්‍රශ්න කීපයක් දානවා. MCQ මාධ්‍යයේ ප්‍රශ්න කීපයක්. ඒතකොට මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ දැන් හදන්නේ පස්සේ කරන්න ඕන. ඒවා අපි ඊළඟ දවසේ සාකච්ඡා. ඊළඟට අපි දැන් ඒක ඔයගොල්ලන්ට පුළුවන් මේ ලියන්න පුළුවන්. ප්‍රශ්න ලියාගෙන MCQ 10ක් විතර තියෙනවා. හරිද? මේ ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා. ඊළඟට පයිතගොරස් ප්‍රමේය වැදගත් ප්‍රායෝගිකව අපිට ගොඩක් වැදගත් වෙන ආකාරය තමයි මේ පයිතගොරස් ප්‍රමේය ගණනය කිරීම වලට ගොඩක් වැදගත්. හැබැයි ප්‍රායෝගික ජීවිතයේදී අපි එදිනෙදා වැඩබිමේදී පයිතගොරස් ප්‍රමේයට වඩා පයිතගොරස් ප්‍රමේය විලෝමය භාවිතා කරනවා. මොකද්ද පයිතගොරස් ප්‍රමේය විලෝමය කියන්නේ? පයිතගොරස් ප්‍රමේය විලෝමයෙන් කියවෙන ළමයි මේ පයිතගොරස් ප්‍රමේයේ අනිත් පැත්ත විලෝමය කියලා අදහස්. දැන් පයිතගොරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? පයිතගොරස් ප්‍රමේය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද මෙන්න මේ විදිහට හැසිරෙනවා කියන්නේ. පාදවල මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ. විලෝමය කියන්නේ පාදවල මෙහෙම සම්බන්ධතාවයක් තියෙන ත්‍රිකෝණයක ඍජුකෝණයක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක පාදවල මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒක පයිතගොරස් ප්‍රමේය. පාදවල මෙවැනි සම්බන්ධතාවයක් තියෙන ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා ඒක. ඍජුකෝණයක් තියෙනවා. ත්‍රිකෝණය ඇතුලේ. අංශක 90ක් වෙච්ච කෝණයක් තියෙනවා. මෙන්න මේ කියන පාද සම්බන්ධතාවය තියෙනවා නම් ඒක තමයි විලෝමය කියලා කියන්නේ. යම්කිසි ත්‍රිකෝණයක දිගම පාදය තමයි කර්ණය කියන්නේ. තේරෙනවද? ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තම දිගම පාදය තමයි කර්ණය. එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන්. යම් ත්‍රිකෝණයක දිගම පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. මම ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා පටන් ගත්තේ නෑ. යම් ත්‍රිකෝණයක යම් කිසි ත්‍රිකෝණයක් අපි අන්දාම දිගම පාදයේ තියෙනවනේ. අන්නේ දිගම පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වෙනවා. ත්‍රිකෝණය තුල ඍජුකෝණයක් අන්තර්ගතයි. නැත්නම් ත්‍රිකෝණයේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ලෙස අපි හඳුන්වනු ලබනවා. ඕක තමයි විලෝමය කියලා කියන්නේ. මේ විලෝමේ යෙදීම් තියෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගෙබිමක් කපනකොට බාසුන් වෙලා නූල් අදිනවනේ ඉස්සල්ලා. ෆවුන්ඩේෂන් එක කපන කලේ නූල් ගන්නවා. ET කරලා අපිට BST කරලා අපිට මේව ඕන. නූල් ගන්නවා. හරිද? ඒතර නූල් ගන්නකොට මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ කණු ටිකක් කපාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට ඉස්සල්ලා නූල් ගන්නවා. මේ කණු තියෙන්නේ. මෙන්න මේ විදිහට කණු. කොහොම නූල් ටිකක් ගන්නවා. හැබැයි මේ නූල් ගහපු බලයට මේක ඒගොල්ලෝ ගෙබිම් කපන්න පටන් ගන්නෑ. ඒගොල්ලෝ පොඩි වැඩක් කරනවා. මොකක්ද දන්නවද? ඒගොල්ලන්ගේ වචනෙන් කිව්වොත් ඒගොල්ලෝ මුළු පරස් අරිනවා. මොනවාද? මුළු පරස් අරිනවා. මුළු පරස් අරිනවා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඉස්කෝලේ ගිහින් නැති බාසුන් එකේ ගෝලයා පව මේක දානවා. හැබැයි අපි දැනගන්නවා මේක ඇතුලේ තියෙනවා පිටිපස්සේ වැදගත් නියමයක විලෝමයක්. ඒ තමයි මොකද කරන්නේ? බාසුන්නේ මෙතන ඉඳලා මෙතනටම අයින්නවා අඩි 4ක්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අඩි. මෙතන මෙතනටම අයින්නවා අඩි 3ක්. අඩි 3ක්. මෙන්න මේ දෙන්න අතර අඩි 5ක් වෙනකම් අඩි 5 feet ft කියලා කියන්නේ feet අඩි 5ක් වෙනකම් මෙන්න මෙයා මෙහෙට කරන්න පුළුවන්. මේක මෙහෙට කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. මේ කුණ්‍ය හරකට. මේ කුණ්‍ය මෙහෙට. එහෙම පාලනය කරනවා. මේ දෙක වෙනස්. දැන් මොකද බලන්න. අඩි 5යි අඩි 3යි අඩි 4යි. 5 වර්ගයේ කීයද? 25. 3 වර්ගයේ කීයද? 9යි. 4 වර්ගයේ කීයද?
16යි. 9යි 16යි කියන්නේ දිග අඩු පාද දෙක. ඔය දෙකේ එකතු කරාම 25 හැදෙනවා. ඒතර මේ පාදයේ වර්ගය මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගය එකතුවට සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය කර්ණය මෙයා නේද එතකොට දිගම පාදයට සම්මුඛව තියෙන කෝණය අංශක 90ක් වෙනවා. බලන්න බාසුන්නේ වැඩි දන්නේ නැති වුණාට මේ සෙල්ලම දැම්මම මෙතන අංකක 90ක් වෙනවා කියන එක යදා. එයාට සමහරට අත්දැකීමින් වෙන්නේ නැතිව කාරණා. හැබැයි සමහරට ඉගෙනගෙන වෙන්නත් පුළුවන් ආ. මෙතන විතරක් ওই විදිහට අංශක 90ක් කරලා එයා නිකන් ඉන්නේ නේ. එයා එන මේ මුල්ලට. ඇවිල්ලා මේ මුල්ලේ ඔය විදිහටම මේ පැත්තට 4ක් විතර අඩිම අනිනවා. මේ පැත්තට අඩි 3ක් විතරම අනිනවා. නැනලා මේ දෙක අතර අඩි 5ක් වලතුරු මේයි වෙනස් කරනවා. දැන් මොකද වෙන්නේ? මෙතනත් අංශක 90ක් වෙනවා. මේවට අපි කියනවා පයිතගරස් ත්‍රික. මොනවාද? 5 3 පීඨ 4. මේකට අපි කියන්නේ පයිතගරස් ත්‍රික. මේ තමයි දිගම පාදය. මේ තමයි ඉතිරි පාද දෙක. පයිතගරස් ත්‍රික. මොකද්ද පයිතගරස් ත්‍රිකයක් කියන්නේ? ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටන පාද ත්‍රිත්වයක දිගම. පයිතගරස් ත්‍රික ලෙස අපි හඳුන්වනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක පිහිටන්නා වූ පාද ත්‍රිත්වයක දිගම. ඒතකොට දැන් මේක මැනලා තියෙන්නේ 5 3 4 අඩි වලින්නේ. ඉතින් ළමයි මේක මීටර වුණොත් මීටර 5 මීටර 3 මීටර 4 වුණත් වෙනසක් නෑ. ඒකකය සමාන නම් මේකත් පයිතගරස් ත්‍රිකයක්. මේක විතරක් නෙමෙයි පයිතගරස් ත්‍රික තියෙන. තව ගොඩක් තියෙනවා. මොනවාද? බොහොම ප්‍රචලිත ඒවා 10 6 8. මේ තමයි දිගම පාදය. මෙයාගේ වර්ගය කීයද 100යි. මේ ඉදිරි පාද දෙක මෙයාගේ වර්ගය 36යි මෙයාගේ වර්ගය 64යි. මොකද උනේ 100ට සමානයි. එතකොට මේකත් පයිතගරස් ත්‍රිකයක්. මේකටත් ඒකක එන්න පුළුවන්. right සෙන්ටිමීටර 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 ඒත් හරි. මිලිමීටර 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 අඟල් 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 මීටර 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 කිලෝමීටර 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 කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා මීටර මෙයා සෙන්ටිමීටර එහෙම බෑ. එකම ඒකක වෙන්න ඕනේ. දිග වෙනස් නේ නැත්තම් පරිමාණ වෙනස්. ඒ නිසා එකම ඒකක වෙන්නේ නැත්තම් මේ වගේ ඒකකයක් නැතුව නිකම්ම අගයන් ටිකක් වෙන්නේ. මෙන්න මේවට අපි කියනවා පයිතගරස් ත්‍රික කියලා. පයිතගරස් ත්‍රික. ඒතර මේ පයිතගරස් ත්‍රික අපි පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද? එකක් තමයි මේ වගේ ගෙබිමක්. හරි හතරැස්ව නිර්මාණය කරගන්න. ඇයි ඔයගොල්ලෝ මං කිව්වේ ක්‍රීඩා පිටියේදී වොලිබෝල් කෝඩ් එක නෙට්බෝල් කෝඩ් එක හදනකොට මේ පයිතගරස් ත්‍රික පාවිච්චි කරනවා. හරි හතරැස්ව වොලිබෝල් කෝඩ් එක නෙට්බෝල් කෝඩ් එක සකස් කරගන්න. right මේ පයිතගරස් ත්‍රික භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් දැන් BST කරන ළමයෙකුට කුෂික විද්‍යාව කරන ළමයෙකුට සමහර විට මේ ලොකු පාත්‍ය නිර්මාණය කරන්න ඕන. ඒ පාත්‍ය හරි හතරැස්ව හදාගන්න. හරි හතරැස් පාත්‍ය හදන්න යාට පුළුවන් ශූන්‍ය හතරක් ගහලා මේ විදිහට නූල් හතරක් ඇදලා ලස්සන පාත්‍ය කපලා හදාගන්න. හැබැයි අංශක 90ක් වෙන විදිහට පයිතගරස් ත්‍රිකයක් පාවිච්චි කරන්න පුළුවන්. පයිතගරස් ත්‍රිකයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න යොදාගත යුතු පයිතගරස් ත්‍රිකයේ සංවේදීතාවය කියන එකත් හරි වැදගත්. මොකද ඒ සංවේදීතාවය කියන්නේ? දැන් මෙහෙම හිතමු. බාසුන්නේ ගත්තේ අඩි 3යි අඩි 5යි අඩි 4යි. මිලිමීටර 3යි මිලිමීටර 4යි මිලිමීටර 5යි ගන්න බැරිද? ඒත් සෙන්ටිමීටර වලින් ගන්න බැහැ. සෙන්ටිමීටර 5යි සෙන්ටිමීටර 3යි සෙන්ටිමීටර 4යි ඒ වල මොකද වෙන්නේ? සෙන්ටිමීටර 3යි සෙන්ටිමීටර 4යි සෙන්ටිමීටර 5යි. ඒ හැම චූටි ඍජු කෝණයක් හැදෙන්නේ. එතකොට ළමයි මේ අපේ හැඩයේ තියෙන විශාලත්වයත් එක්ක බැලුවම අපි මුළු පරස් අරින්න උත්සාහ කරපු මේ ඍජු කෝණාශ්‍රය එහෙම නැත්නම් ඒ සමචතුරාශ්‍රයත් එක්ක බැලුවම මේ පයිතගරස් ත්‍රිකයේ සංවේදීතාවය ප්‍රමාණවත් නොවේ. අද අපි කියන්නේ සංවේදීතාවයේ ප්‍රමාණවත් නොවේ. එහෙනම් මොකද කරන්න ඕන? අවස්ථානුකූලව වඩාත් සංවේදී පයිතගරස් ත්‍රිකයක් තෝරගන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. අපි ෆුට්බෝල් කෝඩ් එකක් ග්‍රවුන්ඩ් එකේ හරි හතරැස්ව නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ෆුට්බෝල් කෝඩ් එකක් කිව්වම මේක හෙන ලොකුයි. ග්‍රවුන්ඩ් එකේ එකක් තියෙන නිකන් කාමරයක් සයිස්, ගෙයක් සයිස් නෙමෙයි, ගෙවල් 4ක් 5ක සයිස් එක. ෆුට්බෝල් කෝඩ් එක. දැන් ළමයි ෆුට්බෝල් කෝඩ් එක අනුස්කු සර් ඉන්න සර් අහන්නද කියන්නේ සර් මේ අපේ අක්කා මුළු පරස් අරින්නේ කොහොමද? ෆුට්බෝල් කෝඩ් එක. ෆුට්බෝල් කෝඩ් එකක් ගත්තාම ඒක ගොඩාක් ලොකුයිනේ. එතකොට ළමයි අර මෙන්න මේ ප්‍රශ්නේ වෙනවා. අඩි 3යි 4යි අඩි 5යි නම් අපි දැනගෙන ඉන්න එකම දේ
අන්න අර මෙයාට අමාරු වෙන්නේ කරා. කාටද? ගෝලයට අමාරුයි. යම් කිසි දැනුමක් තියෙනවා. ඒගොල්ලොන්ට ඒ අවස්ථාවේදී එක තිබුණාට යම් කිසි දැනුමක් තියෙනවා. මයික් ඕෆ් කරන්න ළමයි මයික් එක දාගෙන හිටියාම අනිත් දරුවන්ට කරදරයි. ඒ වගේම ෆීඩ්බැක් එනවා. ෆීඩ්බැක් ආවම හරියට ඇහෙන්නේ නැහැ කියලා දෙන දේ. මයික් එක ඕෆ් කරන්න. හැමෝම. හරිද? මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහනවා මයික් එක අප ඕෆ් කරන්න. ඒක ගැටලුවක් නැහැ. එතකොට ලොකු කොටුවක් මුළු පරස් අරින්න ගියාම මේ පයිතගරස් ත්‍රිකය අපි ගැලපෙන එකක් තෝරන්න. එතකොට අපිට හොයන්න පුළුවන් මෙහෙම මීටර් 5යි මීටර් 8යි මීටර් 5යි කියන ලොකු ප්‍රමාණයනේ අඩි වලින් ගත්තට වඩා ගොඩක් ලොකුයි මේ පයිතගරස්. right? එතකොට ඒක සාපේක්ෂව විශාල පයිතගරස් ත්‍රිකයක් පාවිච්චි කරන්න ඕනේ. දැන් ප්‍රශ්න එනවා. මීටර් 5යි මීටර් 3යි මීටර් 4යි පාවිච්චි කරන්න ගියාම මීටර් 5ක් දිග ටේප් එකක් නැත්තම් මේක කරන්න බෑනේ. ඒවත් ප්‍රායෝගිකව මේක හිතන්න. දැන් අපි ටේප් එක මේ කොනේ ඉඳලා මේ කොනට එක දිගට අල්ලන්න පුළුවන්. මෙතන එතනට එහෙම මනින්න බෑ. මේක සරල රේඛීය දිගක්. සරල රේඛීයව මනින්න ඕන. ඒ නිසා මේක එකවර මනින්න පුළුවන් වෙන්නත් උන අපි ගාව තියෙන ටේප් එකේ. ඒතකොට බලන්න ප්‍රායෝගිකව අපි මේ වගේ දෙයක් ඉගෙන ගත්තට වඩා වැඩ කරන්න ගියාම වැඩබිමේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී අපි අමාරු වෙනවා. නිවැරදි පයිතගරස් ත්‍රිකය තෝරගත්තේ නැත්නම්. ඒගොල්ලෝ පේනවාද මේ තාක්ෂණ වේදයේ තුල මේ පයිතගරස් ප්‍රමේය කියන එක නිකන් වෙනස් විදිහකට හැසිරෙනවා. මොකටද හැසිරෙන්නේ? අපේ අවශ්‍යතාවයන් වලට. මේක තාක්ෂණ වේදය සඳහා විද්‍යාවනේ. කියන්නේ ඉන්දියානු තාක්ෂණ වේදයට ජයපදිත් තාක්ෂණයට අවශ්‍ය කරන විද්‍යාව. ඒතර මේ විද්‍යාව තුල අන්තර්ගත කාරණේ අපි නිවැරදිව අවබෝධ කරගත්තොත් තමයි ඉන්දියානු තාක්ෂණයේ ප්‍රැක්ටිකල් එක හරියට කරන්න පුළුවන් වෙන්නේ. බිම් මැනුම් හරියට කරන්න පුළුවන්. ජයපදිත් තාක්ෂණය කළ ළමයාගේ බිම් මැනුම් පාඩම හරියට ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලන්ටම තියෙනවා. හරිද? එතකොට පයිතගරස් ප්‍රමේය වැදගත් වෙනවා අපිට අන්න ඒ මුළු පරස් ඇරීමේ ක්‍රියාවලිය සඳහා. ඊළඟට ඔයගොල්ලන්ට නිවසේ බිත්තිය පොළොවට ලම්බකද කියලා බලන්න පුළුවන්. නිවසේ බිත්තිය පොළොවට ලම්බකද කියලා බලන්න පුළුවන්. ඔය ලොකු පයිතගරස් ටික ගන්න යන්න එපා. තව තියෙනවා පයිතගරස් ටික. දැන් උදාහරණයකට 13යි 12යි 5යි කියන්නේ හොඳ පයිතගරස් ත්‍රිකයක්. ඇයි 13 වර්ගය කීයද? 169යි. 12 වර්ගය 144යි. 5 වර්ගය 25යි. එතකොට මේ දෙක එකතු කරාම මොකද වෙන්නේ? 169ට සමානයි. එතකොට මේකත් පයිතගරස් ත්‍රිකයක්. ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක පාද ත්‍රිත්වයක්. පාද ත්‍රිත්වයක දිගව. ඉතින් මේවට ඒකක දාගන්න පුළුවන් අපිට. පැහැදිලිද? එතකොට අපි බිත්තිය දිගේ දැන් බිත්තිය පොළොවට ලම්බකද කියලා බලනවා. කොහොමද බලන්නේ? අපි පොළොව දිගේ අඩි 3ක් විතර මනිනවා. මාක් කර ගන්නවා පොළොවේ. මෙතන විතරට බිත්තිය වයින්නවා අඩි 4ක්. ඒ මාක් එකේ ඉඳලා පොළොවේ මාක් එක දක්වා අපි බලනවා අඩි 5ක් තියෙනවද කියලා. අඩි 5ක් තියෙනවා නම් අර පහළ මුල්ලේ බිත්තිය සහ පොළොව සම්බන්ධ වෙන මේ මුල්ලේ මොකද වෙන්නේ? මෙතන අංශක අණුවක් නිර්මාණය වෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් දක්නට ලැබෙනවා. ඍජුකෝණයක් තියෙනවා. එතන මේ බිත්තිය මේ පොළොවට ලම්බකයි. එතන බිත්තිය පොළොවට ලම්බකද කියලා අපිට ලම්බේ තියන්නේ නැතුව බලන්න පුළුවන්. සමහරට මුළු මට්ටමින් බැලුවම ලම්බකය වගේ පේනවා. දැන් අපි ජනෙල් පියන් හදන්නේ. ජනෙල් පියන් හදනකොට ළමයි මේ ඇතුළ අංශක අණුවද කියලා බලන්නේ මුළු මට්ටමේ. ඇයි ජනෙල් පියන පොඩිනේ. ජනෙල් පියනට මේ පයිතගරස් ත්‍රික දෙක දදා ඉන්න බෑ. මොකද එහෙම කරන්න ගියාම ජනෙල් පියන් ටික හදන්න යන අවුරුදු ගානක්. හරිද? ඒ නිසා යා පාවිච්චි කරන උපකරණයක්, මිනුම් උපකරණයක්. ඒ තමයි මුළු මට්ටම. මුළු මට්ටම කියලා ඩක් ගාලා එයාට බලන්න පුළුවන්. හැබැයි අපි මුළු මට්ටම පාවිච්චි කරොත් එහෙම ෆුට්බෝල් කෝඩ් එකක් මුළු පරස් අරින්න මොකද වෙන්නේ? මුළු මට්ටම මෙහෙම තිව්වම අපිට නිකන් හිතේ හරි ලස්සනට තියෙනවා තමයි කියලා. හැබැයි ළමයි චූටි පොඩි වෙනසක් මෙතනින් වුණොත් මෙතන වෙන පොඩි වෙනසක් නූල ගොඩාක් දුර යනකොට විශාල වෙනසක් නිර්මාණය වෙනවා. කවදාවත් විකර්ණ දෙක සමාන කරගන්න අමාරු වෙනවා. ඒ නිසා සුදුසු පයිතගරස් ත්‍රිකයකට යන එක තමයි මෙවැනි අවස්ථාවල හොඳම. ඒ නිසා මතක තියාගන්න මුළු මට්ටමින් කරන්නේ අංශක 90ක් බවට මුල්ලපත් කරගන්න එක. පවතින පරිදි නිර්මාණය කරගන්න එක. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් ඔය ජනෙල් පියන් වගේ දේවල් ඒ වගේ කරන්න පුළුවන්. ඒ වෙච්ච ලොකු නැති නිසා. හැබැයි මුළු මට්ටම කියන එක අර මහ පොළවේ නිවසක කාමරයක මුළු පරස් අරින්න අමාරුයි. මොකද නිවසක කාමරයක් වුම අඩුම තරම මේක අඩි 10 10වත් තියෙනවා. සාමාන්‍ය ලොකු ප්‍රමාණයක්නේ හතරස් කොටුව ගත්තම. ඒ නිසා ඒ වගේ එකක් කරන්න ප්‍රායෝගිකව අපහසුයි මුළු මට්ටමින්. ඒ සඳහා අපිට පයිතගරස් ත්‍රික පාවිච්චි කරන්න වෙනවා. ඒවල වෙනදී පයිතගරස් ත්‍රිකය කියන එක මාර වැදගත්. පයිතගරස් ප්‍රමේයත් අපිට වැදගත්. අපි නොදන්න මට්ටම් වලින්. රයිට්. අපි ලියමු ඊළඟට පයිතගරස් ප්‍රමේය විලෝමය. පයිතගරස් ප්‍රමේය විලෝමය.
පායිතගරස් ප්‍රමේය විලෝම ත්‍රිකෝණයක දිගම පාදයේ මත ඇඳි ත්‍රිකෝණයක දිගම පාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර වල වර්ගඵලවල එකතුවට සමාන වේ නම් ත්‍රිකෝණය තුල ඍජු කෝණයක් අන්තර්ගත වේ. ත්‍රිකෝණය තුල ඍජු කෝණයක් අන්තර්ගත වේ. ත්‍රිකෝණය තුල ඍජු කෝණයක් අන්තර්ගත වේ. ජය කියනවා. ත්‍රිකෝණය තුල ඍජු කෝණයක් අන්තර්ගත වේ. ජය කියනවා. යටින් පොඩි මාතෘකා කො එකක් පායිතගරස් ප්‍රමේයේ විලෝමයේ පායිතගරස් ප්‍රමේයේ විලෝමයේ පායිතගරස් ප්‍රමේය විලෝමයේ පහත පරිදිදී පායිතගරස් ප්‍රමේය විලෝමය පහත පරිදිද ඉදිරිපත් කළ හැකිය. පායිතගරස් ප්‍රමේය විලෝමය ලියන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. right ඔය එක විදියක්. ඔය ගොඩක් විස්තර කරලා කිව්වේ. තව ක්‍රමයක් තියෙනවා. ඒක ලේසි. එතනදී අපි අලුත් වචනයක් පාවිච්චි කරන ඒ තමයි පායිතගරස් ත්‍රික. ලියන්න. ත්‍රිකෝණයක පාදවල දිග පායිතගරස් ත්‍රිකයක් ලබා දෙයි නම් එම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ.
තමයි පායිතගරස් ප්‍රමේය විලෝමය ලියන්න පුළුවන් සරලතම කෙටිම ආකාරය. යටින් ලියන්න නැවත තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක පිහිටන පාද ත්‍රිත්වයක් ඍජුකෝණී ත්‍රිකෝණයක පිහිටන පාද ත්‍රිත්වයක් පායිතගරස් ත්‍රිකයක් ලෙස හැඳින්වේ. පායිතගරස් ත්‍රිකයක් ලෙස හැඳින්වේ. උදාහරණ 5 4 3 10 6 8 12 5 13 පායිතගරස් ත්‍රික කීපයක් නේ. පායිතගරස් ත්‍රික ඊළඟට පායිතගරස් ප්‍රමේයේ විලෝමයෙහි යෙදී කීපයක් අපි ලියමු. විලෝමයේ යෙදී එකක් අත්තිවාරමක් මුළු පරස් ඇරීම. එහෙම ලියමු අපි. අපේ වචනේ ලියමු. මුළු පරස් ඇරීම. ආයෙත් ගන්න පුළුවන් අපිට. දැල්පන්දු ඒ වගේම අත්පන්දු. දැල්පන්දු අත්පන්දු වැනි ක්‍රීඩා පිටියක් නිර්මාණය කර ගැනීම. ක්‍රීඩා පිටියක් නිර්මාණය කර ගැනීම. ඊළඟට තව එකක් ලියමු අපි. බිත්තිය පොළවට ලම්බකව ඇබ්දැයි සෙවීම.
අපි ලියමු උදාහරණයක් නැවතත් උදාහරණයක්. සෙන්ටිමීටර් 12ක් දිග සෙන්ටිමීටර් 12ක් දිග සෙන්ටිමීටර් 12ක් දිග සෙන්ටිමීටර් 5ක් පළල සෙන්ටිමීටර් 5ක් පළල සෙන්ටිමීටර් 12ක් දිග සෙන්ටිමීටර් 5ක් පළල සෙන්ටිමීටර් 2ක් උස අපි සෙන්ටිමීටර් 3ක් කරමු සෙන්ටිමීටර් 3ක් උස සෙන්ටිමීටර් 12ක් මම හදලා තියෙනවා සෙන්ටිමීටර් 12ක් දිගයි පළල සෙන්ටිමීටර් 5යි උස සෙන්ටිමීටර් 3යි උස පැන්සල් පෙට්ටියක දැමිය හැකි පැන්සල් පෙට්ටියක දැමිය හැකි දිගම පැන්සලේ දිග මේ පැන්සල් පෙට්ටිය දාන්න පුළුවන් දිගම පැන්සලේ දිග මොකක්ද? දිග කුමක්ද? දිගම පැන්සලේ දිග සොයන්න. දිගම පැන්සලේ දිග කුමක්ද? නැත්නම් දිගම පැන්සලේ දිග සොයන්න. තේරුම් ගන්න පැන්සල් පෙට්ටියක් කියලා තියෙන දිග පළල උස අපි ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරා වගේ ඔයගොල්ලෝ පාවිච්චි කරන දැනට මේ පැන්සල් පෙට්ටියේ දාන්න පුළුවන් දිගම පැන්සලේ දිග. මතක තියාගන්න දිගම පැන්සල ඈ. අර ඊට වඩා දිග එකක් දාන්නත් බෑ. ඔය තමයි දිග උපරිම දිග. ඊට වඩා දිග එකක් දාන්න බෑ. කවදාවත්. right. දිගම පැන්සලේ දිග සොයන්න. හොඳයි. විනාඩි 5ක් විතර දෙන්න කරන්න බලන්න. දිගම පැන්සලේ දිග. බලන්න.
හොඳයි. දිගම පැන්සලේ දිග හොයාගත්තද? කියන්න බලන්න කවුරු හරි. දිගම පැන්සලේ දිග කීයක් ආවද? 13යි. 13යි. නෑ. 13යි වැරදි. කවදා හරි දවසක try කරලා තියෙනවද? 12යි. නෑ 12 නම් නෙමෙයි. කවදා හරි දවසක try කරා නම් ඔයගොල්ලෝ දන්නවා දිගම පැන්සල මොකක්ද? 12.53යි. මොකද්ද දිගම පැන්සල? 12.53යි. Dolahai dasam 5 sentimeter. දිගම පැන්සල මොකද්ද නේද? මේ බලන්න. මෙයා 12යි නම් මෙයා 12යි. මෙතන 3යි කියන්නේ මෙතන 3යි. නේද? මෙතන අංශක 90යි. පතුලේ ඍජුකෝණී ත්‍රිකෝණය. මෙන්න මේ පාදයේ දිග හොයන්න. අපි මේ දිග ගමු x කියන්නේ. x හොයන්න. ඕක නෙමෙයි දිගම පැන්සල. මොකක්ද දිගම පැන්සල? මෙන්න මේ A B කියලා කියන්නේ. ඔන්නයි මුළු දෙක. මෙන්න මේ මුල්ලයි මේ මුල්ලයි. මෙන්න මේ යා කරපු රේඛාව. AB දුර තමයි දිගම පැන්සල. AB දුර. ඔයගොල්ලෝ කල්පනා කරලා අපි මුල් කර කර දාන්න යන්නේ. දානකොට දැන් මුල් කරනවා. දාලා බලනවා දාන්න බෑ. තව ටිකක් කරනවා. අන්තිමට ඔන්නෝම හැඩයට අපි තියාගන්න. පැන්සල. ඒක තමයි ගෙවුනම පල්ලෙහාට වැටෙන එක හරි. තේරුණාද? කොහොමද එන්නේ බලන්න. මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. අපිට ඕන පුළුවන් A B C D කියලා ලකුණු කරගමු. A B C D කියලා. එතකොට ACD කියන ත්‍රිකෝණී ත්‍රිකෝණය සලකලා x හොයන්න පුළුවන්. කොහොමද එන්නේ? ACD ත්‍රිකෝණී ත්‍රිකෝණය සලකලා. හරියට යන්න පුළුවන් පයිතගොරස්. AB දිග කියන්නේ x x වර්ගය සමානයි 12 වර්ගය. එකතු කිරීම මෙතන මෙයා 5යිනේ. මෙයා 5යි. මෙන්න මේ උස 3යි. සෙන්ටිමීටර්. මේ උස 3යි. බලන්න මෙතන 12යි. මේ දුරනේ 5. ඒතර මේ උස 3යි නම් මේ උස 3යි. මෙයා 5යි. ඒතර 12 වර්ගය එකතු කිරීම 5 වර්ගය. x වර්ගය සමානයි 12 වර්ගය එකතු කිරීම 5 වර්ගය. එතකොට මෙතනට එනවා අපිට 12 වරක් 12 144 ධන 25 169යි x කියන්නේ 169 වර්ගමූල 13යි සෙන්ටිමීටර. මේක නෙමෙයි දිගම පැන්සල. දිගම පැන්සල ළමයි මෙන්න මේ දුර. අපි ඒ දුර ගමු y කියලා. y කියලා හිතමු නේ. එතකොට ලේසි හදන්න. දැන් මොකද කරන්නේ? දැන් මම දිගම පැන්සලේ දිග සඳහා තෝරගන්නවා A B D ත්‍රිකෝණී ත්‍රිකෝණය සලකා. A B D කියන ත්‍රිකෝණී ත්‍රිකෝණය. මෙතන අංශක 90යි. දැන් y කියන්නේ කර්ණය y වර්ගය සමානයි මොකද්ද? x වර්ගය එකතු කිරීම මෙන්න මේ උසේ වර්ගය 3 වර්ගය. ඔයගොල්ලෝ ඔන්න මේ විදිහට බලන්න. මෙයා 3යි මේ දුර x මෙයා y. x කියන්නේ 13. x කියන්නේ 13. එතකොට පැත්තකින් යන්න මේ ත්‍රිකෝණය ආපහු ත්‍රිකෝණී ත්‍රිකෝණය y වර්ගය සමානයි x වර්ගය 169. නම් 13 වර්ගය කියලා අදහස් ගන්න පුළුවන්. අයි වෙලාව විතර කරගන්න එකපාරම 163 එක දාන්න පුළුවන් නේ. 13 වර්ගය. 3 වරක් 3 9. 3 වරක් 3 9. ඒතර කීයක් එනවද? කීයක් එනවද? 13 වර්ගයේ 169යි මෙයා 9යි. 178.
මේ ආවේ y වර්ගය කීයද 177යි 178යි නේ y සමානයි 178 වර්ගමූල මේකට උත්තරයක් ගන්න. හරිද බලන්න 12 වරක් 144යි 5 වරක් 25යි එතකොට 169 මෙතන 13යි එතකොට 169 මෙතන 3 වරක් 3 9යි 3 වරක් 3 9යි right අපිට කලින් වගේම මට ඕනම් පෙන්වන්න පුළුවන් කැලරිකේ කොහොමද හදන්නේ කියලා තියෙන අපේ කැල්කියුලේටර් එකේ 178 වර්ගමූලයෙන් අපිට පුළුවන් වර්ගමූල 178 13.34යි දශම ස්ථාන කීයකට උත්තරය දෙන්න ඕන දෙකකට මතක තියාගන්න දශම ස්ථාන දෙකකට පිළිතුර දෙන්න ඕන මම කලිනුත් කිව්වා වගේ පුරුදු වෙන්න කියලා නැත්නම් දශම ස්ථාන කීයක්ද දෙකකට උත්තරය දෙනකොට තුන්වෙනි දශම ස්ථානෙ දිහා බලන්න ඕන වට යන්න ඉතින් ඒතර මෙතන තියෙන්නේ 13.34යි සෙන්ටිමීටර් 13.34යි කියලා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ තමයි උත්තරේ. ඉතින් ඔයගොල්ලෝ මේක එකවර හදන්න තිබුණා මේ හරියදී ඔන්න 13 එන්න මෙහෙම වර්ගමූල ලකුණු ඉස්සලා දානවා 13 වර්ගය එකතු කිරීම 9 ප්‍රාණ වහන්න උත්තරේ නිකම් එනවා. එහෙම හදන්නත් පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මේ කැල්කියුලේටරකින් හදනකොට ඔයගොල්ලන්ට එහෙම හදන්න හැකියාව තියෙනවා. right? හොඳයි. එහෙනම් scientific cal එකත් ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිහට ක්‍රමයෙන් ඉගෙන ගනිමින් යන්නේ. අපි ගණන් හදනකොට scientific cal එක මේ විදිහට පාවිච්චි කරමු. එතකොට ඔයගොල්ලන්ට මේක හුරු වෙනවා. right? හොඳයි. එහෙනම් මේ ප්‍රශ්නේ උත්තරේ හදන්න බලන්න කට්ටිය. right සමහර ළමයින්ට සිග්නල් පොඩ්ඩක් කට් වෙලා වගේ කියලා කියනවා පොඩ්ඩක් කවුරු හරි නෝට් එකක් ලියාගත්ත කෙනෙක් ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න එතකොට ඒ දරුවන්ට නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන් මමත් වීඩියෝ එක දෙනවා වීඩියෝ එක මම හැබැයි පොඩ්ඩක් වෙන ඒවා නම් මම එඩිට් කරලා නෙමෙයි දෙන්නේ ඔයගොල්ලන්ට දෙනකොට පොඩ්ඩක් එඩිට් කරලා දෙන්න අදහසක් තියෙනවා බලමු අපි එඩිට් කරන්න නැතුවම දාන්න පුළුවන් ඒක ලේසි මට එඩිට් කරන්න ගියාම වෙලා යනවා right එඩිට් කරන්න ගියාම වෙලා යනවා තව වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න 21 කට්ටියත් එක්ක 22 අයත් වඩා 21 අයත් එක්ක ලොකුවට මේ දවස්වල අල්ල වැටෙනවා අපි. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ ඉවර කරන්න ලොකු මහන්සියක් දරන කාලයක වීඩියෝ එඩිට් කරගෙන ඉන්න තරම් වෙලාවක් නැහැ. ඇඩ්වර්ටයිසින් කරන්න වෙලාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. සමහර අයගේ data ඉවර වුණාලු. ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් හොයලා බලන්න zoom package තියෙනවනේ. ලොකු data ප්‍රමාණයක් යන්නේ නැති අඩුවට ගන්න පුළුවන් zoom package තියෙනවා. ඒ වගේ එකක් active කරගන්න. ඒතකොට අපිට මේ වැඩ ටික මෙහෙම කරගෙන යන්න පුළුවන්. හැමෝටම board එකක් හොඳට පේනවා මට. දැනෙන විදිහට. මගේ tab එක හොඳට පේනවා. ඒතර ප්‍රශ්නේ කියන දෙන්නේ 165 මොකක්ද? ඔව් පැකේජ් වල විස්තර ඔන්න ගෲප් එකට දානවා ළමයි උදව් විදිහට ඒගොල්ලන්ට පුළුවන් ඒ ගෲප් වලට දාලා තියෙන තොරතුරු වලින් හොඳ පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න තමන්ගේ
වියදමට සරලන ආකාරය. ඒතර ටයිම් ටේබල් එක සම්බන්ධව අපිට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් හෙට උදේ පන්තියක් තියෙන එක සම්බන්ධ ගැටලුවක් නැහැ නේද? හෙට උදේ 8:10යි 8යි කාල විතර මේ පටන් ගන්නකොට. එතකොට අද මේ හවස අපි 7:09 දාපු පන්තිය කීප දෙනෙක් මට යෝජනා කරනවා වෙනස් කරන්න කියලා. කියන්න බලන්න මේ වෙනසක් විය යුතුද? මම දාගෙන හිටියේ නම් බදාදා උදේ 8:10යි 30. මට මේ 7:09 ටයිම් එකත් ඕකේ මට කරා යන්න පුළුවන්. අපි දන්න ප්‍රශ්න තියෙනවා. මොකද සමහර ගෙවල් එක ස්මාර්ට්ෆෝන් එකයි ඇත්තේ. නැත්තම් දෙකයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕකේද කියන්න උදේ 8:10යි 30. බදාදා උදේ 8:10යි 30. අපි දන්න සමහර දෙමව්පියෝ තව තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් ඔයගොල්ලෝ සමහරට මේකට එන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන ස්මාර්ට්ෆෝන් එක නැතුව ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ලොකු ස්ක්‍රීන් එකක් හරහා මේ විදිහට සම්බන්ධ වෙන්න. ටීවී එකට යොදා ගන්නත් පුළුවන්. ටීවී එකට ගහන්න පුළුවන් ඒත් ඕකේ. ඔයගොල්ලන්ට මේ ගැටලුවක් තියෙනවා මට මැසේජ් එක දාන්න. මම නැවත උත්සාහ කරන්න පුළුවන් මට උදේ 8ට. ඒ කියන්නේ හෙට කොහොමත් අපි උදේ 8 උදේ තියෙන්නේ 8:10යි 30. බදාදත් මට උදේ ගන්න පුළුවන් 8:10යි 30 වගේ ටයිම් එකක්. නැත්නම් 7:30 10 වගේ ටයිම් එකක්. දවස් දෙකක් නැතුව එක දවසක් කරන්නත් පුළුවන්. දවස් දෙකක් කරමු. ගණන් ටිකක් වැඩිපුර හිමින් හදාගෙන යන ගණන් හදමු අපි ටිකක් වැඩිපුර. අවබෝධය වැඩි වෙන්න, මතකය ටිකක් වර්ධනය වෙන්න. ඒ නිසා 7ට, ඒ කියන්නේ උදේද 7 කියන්නේ උදේද හවස? AM ද PM ද? උදේ 7 නම් වැඩි නේද? මම නැගිටින්නේ 7ට. නේද? අපි මම දන්නේ අද ET පන්තිය මට සර් එක කතා කරන්න බැරි වුණා. IT පන්ති නම් හරි. ඒක 11ට මම තනේ තියෙන්නේ හෙට. ඒක මම සර්ට කතා කරලා කිව්වා. ET පන්තිය මම සර්ට කතා කරන්නම්. ලබන සතියේ ඉඳලා පොඩි වෙනසක් අපිට පැය භාගයක් යකට ගමු සර්ට කියලා. 8:10 පැය දෙකක් කරත් ඇති. 8:10 වගේ කරමු. හරි 10යි 30ට වගේනේ පන්තිය ET පන්තිය දාලා 8 ඉඳලා 10 වෙනකම් පැය දෙක අපි දවස් දෙකකට පැය දෙක කරාම ඇති ප්‍රමාණවත්. අයිත් ගණන් ටිකක් හදාගෙන අපි පොඩ්ඩක් අර O level අමතක වෙන්න දෙන්නේ නැතුව ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියන එක ඔළුවට හොඳට කාවලා දෙන එක හිමින් අපි කරගෙන යමු. රයිට්. අද දවසේ මගේ වැඩේ ඉවරයි. රයිට්. IT ක්ලාස් එක කාගෙද කියලා අහනවා. බිබිලේ අපේ බිබිලේ මාත් එක්ක පන්ති කරන සර්ගේ යා වෙල්ලස්ස ජාතික පාසලේ ICT ගුරුවරයා. මම දන්නේ බදුල්ලේ ළමයි බදුල්ලේ ගුරුවරු එක්ක ඒ වගේම සංජීව සර්ගේ ඒ වගේම රංග සර්ගේ ඒ වගේම ශාමන් සර්ගේ ඒ වගේම අපි දන්නවා IT වලට තව ඉන්නවා අපේ මහේෂ් සර් ඒ වගේම චමින්ද මල්ලි ඒගොල්ලෝ IT වලට හොඳයි. ඒගොල්ලෝ මගේ ගුරුවරු ගැන අහන්න එපා. මම දන්නේ ප්‍රතිඵල ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒ ප්‍රතිඵල දිහා බලලා හොඳ ගුරුවරු තෝරගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තාම මම ගැන දන්නේ නැතුව ඒක අනික් කරලා දන්නවා. අයියලා අක්කලා දන්නවා. සාමාන්‍යයෙන් එහෙම ගුරුවරුන්ව වෙන ගුරුවරුන්ගේ පන්ති වල යන්න කියලා එහෙම බල කරන කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති පන්තියක් තෝරගත්තට මට ප්‍රශ්නයක් නැහැ. දක්ෂතාවයේ තියෙන ගුරුවරයෙක් හොයාගන්න, ප්‍රතිඵල හොයන්න, වැඩ ටික ඔක්කොම විශ්වාසයෙන් කරලා දෙයි කියන විශ්වාසය තියෙන වසර ගානක අත්දැකීම් තියෙන දක්ෂ ගුරුවරයෙක්. එකපාරක නිකන් හතු පිපිච්ච වගේ ප්‍රතිඵල දිහා බලන්නත් එපා. ඒකාකාරව මතක තියාගන්න. මේක ටෙක්නොලොජි ස්ට්‍රීම් එක පටන් ගත්තොත් මේ වෙනකම් එක වගේ හිටපු ගුරුවරයෙක් හොයාගන්න. එක මට්ටමේ, එක ප්‍රතිඵල, එක විදියට. කවදාවත් පස්සට ගිහිල්ලත් නැහැ, ඉස්සරහට ඇවිල්ලත් නැහැ. හැමදාම එක විදියට. හරි SFT වල මම මේ නම තියාගෙන ඉන්නවා. එදා ඉඳන් අද වෙනකම් මම මගේ ප්‍රතිඵල මට එන ළමයාට උපරිම සාධාරණ වෙනුවෙන් නිර්මාණය කරගෙන යනවා. හැම අවුරුද්දෙම අපි ළමයාට සාධාරණ ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදිහට ළමයිව නිර්මාණය කරමින් ඉන්නවා.
ඉතින් ඒ වගේ ගුරුවරු ඉන්නවා තව. right? ලොකු ඇඩ්වර්ටයිසින් කරේ නැති වුණා දක්ෂ ගුරුවරු හොඳ ප්‍රතිඵල එක දිගට සෑම වසරකම වචනයට නෙවෙයි සැබෑ ප්‍රතිඵල තියෙන වචන වලින් කියන ගුරුවරු හොර තරම් ඉන්නවා හැම අවුරුද්දෙම අපි තමයි කියන කට්ටිය right ET ද BST ද හොඳ කියලා අහනවා right මේ ET ද BST ද හොඳ කියලා අහනවා ඔයගොල්ලෝ කාගේ ගියත් මට ප්‍රශ්නයක් නෑ ගොඩක් වෙලාට එහෙම තමයි ඔය බදුල්ලේ ගත්තත් ET BST හැම ගුරුවරෙක් ගාම ඒ ඉන්න ළමයි SFT වලට මාව හොයන්නේ ඒක හැටි right ඒ වගේම තමයි මේ අපි දැකලා තියෙනවා මොන්රාලත් එහෙමයි බිබිලෙත් එහෙම හරිද ඒ නිසා මට එක ගුරුවරෙක් ගියවත් නම් කියන්න බෑ ඒ කියන්නේ මගෙන් ඔයගොල්ලන්ට මම ඒකයි අවස්ථාව දෙන්න තියෙන්නේ ඔයගොල්ලෝ හොයන්න ඔයගොල්ලෝ හොයලා ඔයගොල්ලන්ට ප්‍රතිඵල තියෙන ගුරුවරු හඳුනගෙන මම ඒක හඳුන ගන්නකොට ඔයගොල්ලෝ බලන්න ඒකාකාරව හැමදාම ප්‍රතිඵල තුනක් right ඒ ප්‍රතිඵල ඒකාකාරව තෝරගන්න ප්‍රතිඵල දිහා බලන්න වසර ගාණක් තියෙනවා හරි මම ගරවන්නම් මගේ Facebook page එකට යන්න SFT by අනුස්කපිය දිගම් මගේ ඉතින් 2015 ඉඳලා ඔයගොල්ලන්ට පල්ලයට ගිහලා මම ওই page එක පටන් ගත්තා ඉතල 2015 ඉඳලා මේ දක්වා ප්‍රතිඵල එක පොදියට මම ඇඩ් කරලා තියෙනවා දාලා තියෙනවා ඒකෙන් මාන් කවුද කියලා හොයාගන්න පුළුවන් අනිත් ගුරුවරුන්ගේ තේල්ට හොයාගන්න පුළුවන් ඔයගොල්ලෝ බුද්ධිමත් සාමාන්‍ය පෙළ කරලා ඉන්නේ අවබෝධය තියෙන ඔයගොල්ලන්ට හොඳට ඒ අවබෝධය මත ඔයගොල්ලෝ හොඳට හිතලා පන්ති තෝරගන්න හතු පිපෙන්නා වගේ පන්ති වල ළමයි 200 හිටියා කියලා ඒ ගුරුවරු වැඩ වෙන්නේ මම හැමදාම කියන්නේ තමයි නගරයේ ඉන්න සියලුම ළමයි ටික පන්ති වැඩි කරගෙන ප්‍රතිඵල අපි තමයි දැම්මේ කියලා කියන එක මහා මෝඩ වැඩක් මහා මෝඩ තර්කයක් ඒක ඒ නිසා මේ ඒ ප්‍රතිඵල දිහා නෙමෙයි සීමිත ළමයි ප්‍රමාණයකින් හොඳ ප්‍රතිඵල හදපු ගුරුවරු ඉන්නවා හොඳට කැපෙලා වැඩ කරනවා ඒගොල්ලෝ වෙනුවෙන් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් අධ්‍යාපනය ගන්න එතකොට ඔයගොල්ලන්ට හොඳ දවසක් හොඳ රෑන්ක් එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි එතකොට මේ නිසා මම අනික් ගුරුවරු ගැන කතා කරන්නේ මම SFT ගැන විතරයි කතා කරන්නේ එහෙනම් මම අද මෙතනින් නතර වෙනවා ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක් රැට කාලා රිලැක්ස් එකේ ඉන්න ප්‍රවෘත්ති මොහොතට බලන්න මේ දවස්වල විශේෂයෙන්ම ප්‍රවෘත්ති බලන්න ඔය පත්තර පුළුවන් නම් කියවන්න ඔන්ලයින් දැන් data තියෙනවනේ ඊට පස්සේ ඔන්ලයින් වල නිකන් වීඩියෝස් ගේම් එක ගහින් නැතුව රටේ ලෝකයේ දේවල් කියවන්න අවබෝධ කරගන්න මාර වැදගත් ටෙක්නොලොජි ළමයකට ටෙක්නොලොජි වල මාර විදිහට වැදගත් right එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයිබෝන් සර් අනිත් එක මම මේකත් කියනවා මම තාම කවුරුත් පුද්ගලිකව දන්නේ නැහැ නම් වලින් එක්කෙනෙක් දෙන්නෙක් නම් මේ අහවලා වෙන්නේ නැති කියලා හිතෙනවා මොකද අපි හම්බ වෙලා නැහැ මුණු දැකලා නැහැ ඉතින් මට මැසේජ් එකකට මම නම් වලින් සේව් කරලත් නැහැ ඔක්කොම group එකට add කරගත්ත ඔයගොල්ලන්ගේ යාළුවන්වත් දැනුවත් කරලා එකතු වෙන්න කියන්නේ මේගොල්ලන්ට ඒගොල්ලන්ට මොන විෂය ධාරාව කරත් මම මේ කරන ටික වැදගත් මොකද මම මේ කරන්නේ මූලික ගණිතය මොන විෂය ධාරාවෙන් ඉගෙන ගත්තා මේ වර්ගඵලයේ පරිමාව පයිතගොරස් ප්‍රමේය ත්‍රිකෝණමිතිය වගේ දේවල් ඕන තේරෙනවද මේ සයන්ස් කරත් ඕන මේවා ඒක මතක් වුණා කියලා වැරදක් වෙන්නේ නැහැ ඉතින් මම මේ කරන දේ ප්‍රයෝජනයක් ඒගොල්ලන්ට ගන්න කියන්න සම්බන්ධ වෙන්න කියන්නේ මැත්ස් කරත් සයන්ස් කරත් ආර්ට් කරත් කොමර්ස් කරත් මේ ගණිත කර්ම මේවා මූලික දේවල් මේවා දැනන් හිටියා කියලා කාටවත් හානියක් නෑ ඒක තමන්ගේ දැනුම වර්ධනය වෙන එක විතරයි වෙන්නේ නිසා මේවා ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නෑ ඉතින් රටේ ලෝකේ ගැන දේවල් අපි කතා කරනවා මේවත් ඒක අපි ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් එක ගැන කතා කරනවා විෂය ගැන කතා කරනවා සම්බන්ධ වෙන්න කියන්නේ පොඩි වෙලාවක් වැඩි කාලයක් ගන්න වෙලාවක් නෙමෙයි යාළුවම දැනුවත් කරා right ඉතින් මේ එහෙනම් අනික් කාරණේ මම අර කිව්ව දේ මම කවුරුත් මාතේ තරහ වෙන්න එපා මම තාම කවුරුත් පුද්ගලිකව අඳුරන්නේ නැහැ පන්ති කාමරය තුල හම්බුනම තමයි අපිට මූණ අඳුර ගන්න පුළුවන් ඉන්නේ අන්න එතකොට අපි අහවලා මේ මත ගම ඉස්කෝලේ දරුවෝ මේ මත ලස් ඉස්කෝලේ දරුවෝ මේ මත බදොල සෙන්ටර් එකේ දරුවෝ මේ අහවලාගේ නංගි මේ අහවලාගේ මල්ලි ඒව ඔක්කොම අඳුර ගන්න පුළුවන් ඉන්නේ ඇත්තටම පන්ති කාමරයට ආවට පස්සේ ඒ වෙනකන් ගොඩක් වෙලාවට මේ මට අඳුර ගන්න අමාරුයි ඉතින් මම ඔයගලන්ට පේනවා ඔයගොල්ලෝ මාව දන්න නැති සමහරට මාව දැකලා නැති ළමයිනුත් මෙතන ඇති කවදාවත් හැබැයි දැකලා නැති ළමයි ඉතින් ඒ නිසා මේ ඒ ගැන හිතන්න එපා අපි හම්බුනාම මේ වාතාවරණය වුණාට පස්සේ අපි හම්බ වෙලා ඉනා වෙලා හරියක් හොඳට කතා බහ කරලා අපි අඳුරගමු ඔයගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න ගැටලු තියෙනවා නම් කියන්න පුද්ගලික ප්‍රශ්න තියෙනවා නම් කියන්න මට මැසේජ් එකක් දාන්න පුද්ගලිකව මට කරන්න පුළුවන් උදව් මම ඒ වෙනුවෙන් කරනවා ගොඩක් ළමයි දන්නවා මෙතන ගම ළමයි එහෙම දන්නවා මම ගොඩක් කරන දේවල් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයිබෝන්